හොඳයි. 11 වසරේ දරුවන්ගේ 11 ශ්‍රේණියේ දරුවන්ට අපි අද කරන්නේ සංඛ්‍යානය 11 සංඛ්‍යානයේ පාඩමේ 3 වන දිනයයි අද. අද 3 වෙනි දිනයයි. අපි අද ඉගෙන ගන්නවා මාතෘකාව ජාල රේඛ මගින් මාතෘකාව ලියන්න. ජාල රේඛ මගින් ටියුට් එකේ තියෙන මාතෘකාව සංඛ්‍යාත බහුවස්ත්‍ර. ජාල රේඛ මගින් සංඛ්‍යාත බහුවස්ත්‍ර. ලියන්න පළවෙනි උදාහරණය. පහත දැක්වෙන්නේ දෙහිවත්තකින් පහත දැක්වෙන්නේ දෙහිවත්තකින් එක් එක් ගසකින් කඩන ලද එක් එක් ගසකින් කඩන ලද දෙහිගෙඩි ගණන සහ එක් එක් ගසකින් කඩන ලද දෙහිගෙඩි ගණන සහ ඊට අනුරූප වන ගස් ගණන පිළිබඳ ඊට අනුරූප වන ගස් ගණන පිළිබඳ සංඛ්‍යා ව්‍යාප්තියකින් ගස් ගණන පිළිබඳ සංඛ්‍යා ව්‍යාප්තියකින් මේ වගු ආදා ගන්න සටහන් පොතේ දෙහිගෙඩි ගණන ගස් ගණන 3යි 5යි 7යි 6යි 4යි 2යි දෙහිගෙඩි ගණනයි ගස් ගණනයි. ලියන්න වගු යන්තරන් ඉලයටින් මෙම දත්ත සඳහා ජාල රේඛයක් හැඳ මෙම දත්ත සඳහා ජාල රේඛයක් හැඳ එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ලබා ගන්න. මෙම දත්ත සඳහා ජාල රේඛයක් හැඳ එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ලබා ගන්න.
හරි. දැන් අපි ඉස්සෙල්ලා ජාල රේඛා අඳින හැටි සංඛ්‍යානේ දෙවෙනි දවසේ අපි ඉගෙන ගත්තා අන්තිමට. ඒ ජාල රේඛයක් තමයි දැන් අඳින්නේ. ඇදලා ඒ ජාල රේඛයේ උදව් කරගෙන සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ගන්න එක තමයි මේ කියන්නේ. දැන් මේකේ හැම වෙලෙම x අක්ෂයට ගන්නේ මේ මුල පේළියේ තියෙන දෙහි ගෙඩි ගන්න පන්ති ප්‍රාන්ත. ඒත් ඒක පටන් ගන්න බිඳුවෙන් ඊට පස්සේ 4න් 4 යන්නේ 4 8 12 16 20 ආදී වශයෙන් 4 8 12 16 20 24 මේක සමාන පන්ති ප්‍රාන්තර තියෙන එකක් කියලා ඕගොල්ලන්ට පේනවා. එදා අපි ඉගෙන ගත්තා සමාන පන්ති ප්‍රාන්තර තියෙනකොට අඳින්නේ අසමාන ප්‍රාන්තර තියෙනකොට ඊළඟට බලමු. එදත් ඒකත් ඉගෙන ගත්තා. ඒක ඊළඟට බලමුකෝ. මතක තියාගන්න මේ ජාල රේඛෙන් නවත්තන්නේ නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රයේ අඳින්න තියෙන හැම වෙලේම මේ ප්‍රාන්තර පටන් ගන්න ප්‍රාන්තරයෙන් මුලට තව ප්‍රාන්තරයක් ඕන. මේක බිඳුවේ පටන් ගත්තේ 4න් 4 යනවා කියන්නේ මුල පැත්ත ඍණ 4ට ඕන මේ පැත්ත. එහා පැත්ත 24න් ඉවර වෙන්නේ තව 4ක් යන්න ඕන 20. හැම වෙලේම අගට සහ මුලට ප්‍රාන්තර දෙකක් හොඳට මතක තියාගන්න ගන්න ඕනේ. මොන වගේ වෙලාවකද සංඛ්‍යාත බහුවස්ත්‍රයේ අඳින වෙලාව. ජාල රේඛයක් අඳිනකොට එහෙම ඕනේ නැහැ. හරි? ඔන්න දැන් ඉතින් උඩ පැත්තට බලන්න. සංඛ්‍යාත තියෙන්නේ තනි සමාන පන්තියේ ඉඳලා මේ ඉලක්කම් වල යන්නේ උපරිමයේ තියෙන්නේ 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් ජාල රේඛය අඳින්න දෙදා ඉගෙන ගත්තනේ. ඒ විදිහට අඳින්න. බිඳුව 4ට උස 3යි. පළවෙනි ප්‍රාන්තයේ උස 3යි. බිඳුව 4ට උස 3යි පළවෙනි ස්තම්භය. හරි. දෙවෙනි එක 4 යටට උස 5යි. 4 යටට උස 5යි ඊළඟ එක. 4 යට උස 5යි. 4 ඉඳන් 8ට උස 5යි දෙවන ස්තම්භය අඳින්න. මාත් එක්කම අඳින්න. 8 12ට උස 7යි. 8 12ට උස 7යි ඊළඟ ස්තම්භය. ඊළඟ එකේ උස 6යි 12 16. උස 6යි ඊළඟ. ඊළඟ එක උස 4යි. अंतिम के उस दिखाई जाल रही है समान पंक्ति प्रांतर තියෙන ජාල රේඛයක් අපි ඇඳලා තියෙනවා. දැන් ඕකෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ගන්න මෙහෙමයි. මේ සෑම ස්තම්භයකම මධ්‍ය ලක්ෂ ලක්ෂණ කරන්න. හරි මැද ලක්ෂණ. මේ හැම ස්තම්භයකම මධ්‍ය ලක්ෂ ලක්ෂණ කරන්න තියෙනවා. ඔන්න ලකුණු. එතකොට මේ මධ්‍ය ලක්ෂ අනුපිළිවෙලෙන් රූල කියලා එකට එකක් යා කරන්න. එක ලක්ෂයක් අනිකට රූල කියලා යා කරන්න ඕනේ. මේ විදිහට එකට එකක් යා කරගෙන යන්න පිළිවෙල. හරි. ඊළඟට ඔබ ඉගෙන ගන්නවා අන්ත ලක්ෂ ගන්න හැටි. අග සාමුල. දැන් මෙතනින් තමයි පළවෙනි ස්තම්භේ පටන් ගන්න. අපි මෙහාට එකක් ලකුණු කළානේ. ඒකේ මධ්‍ය ලක්ෂය ලකුණු කරන්න. ඒක උසක් නැහැ. මේකෙත් මධ්‍ය ලක්ෂ ලකුණු කරන්න. අන්ත ලක්ෂ කියලා වට අපි කියනවා. ඒ ලක්ෂය යා කරන්න මෙතෙන්ට ආරම්භයේ තමයි. මේ ලක්ෂය යා කරන්න මෙතන අවසානයේ තමයි. ඕත් සංඛ්‍යාත බහුවස්ත්‍රය හරි. මේ ඇතුලේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. මේ ජාල රේඛයක සහ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ තියෙන ලක්ෂණය තමයි පුතේ මේ වර්ගඵල සමානයි. බලන්න මෙන්න මේ අර ස්තම්භ ටිකේ වර්ගඵලයයි මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයයි සමානයි. දැන් මෙතනින් මේ කැපිලා අයින් වෙලා තියෙන කෑල්ල සමාන කොටසක් මෙතෙන් එකතු වෙනවා.
මේකට සමාන කොටසක් මෙතෙන්ට එනවා. ඒකට සමාන කොටසක් මෙතෙන්ට එනවා. එහෙනම් අර ජාල රේඛයේ වර්ගඵලයේ ස්තම්භ ටිකේ වර්ගඵලය මෙන්න මේ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ගඵලයට සමානයි. ඕක තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි. දැන් ඔය ඔබ ඉගෙන ගත්තේ පන්ති ප්‍රාන්තර සමාන අවස්ථාවක ජාල රේඛයක් ඉදලා එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ගන්න හැටි. අපි ඊළඟට ඉගෙන ගමු අසමාන පන්ති ප්‍රාන්තර තියෙනකොට කොහොමද ජාල රේඛයක් ඉදලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ කියලා බලමු. ලියන්න මේක ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලසලක ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලසලක මාසයක් තුල ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලසලක මාසයක් විකුණන ලද සිමෙන්ති මිටි ගන්න සහ ඊට අනුරූප වූ සංඛ්‍යාත පහත දැක්වීම. ඊට අනුරූප වූ සංඛ්‍යාත පහත දැක්වීම. ඊට අනුරූප වූ සංඛ්‍යාත පහත දැක්වීම. මේ වගුව හදා ගන්න දැන්.
පගෝඩ් පහලින් ලියන්න. මෙම දත්ත සඳහා ජාල රේඛයක් නැද. මෙම දත්ත සඳහා ජාල රේඛයක් නැද. එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ලබා ගන්න. දත්ත සඳහා ජාල රේඛයක් නැද. එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රය ලබා ගන්න. හරි දැන් බලමු. දැන් මේකේ තේරුම් ගන්න ඕනේ 12 16 කියනකොට මෙතන වෙනස් වෙන්නේ 4යි. මෙතන වෙනස් වෙනවා 16 24 කියනකොට 8ක්. මෙතන වෙනස් වෙනවා 24 28. 24 28 කියනකොට 4ක්. මෙතන වෙනස් වෙනවා 12. මෙතන වෙනස් වෙනවා 8ක්. මෙතන වෙනස් වෙනවා 4ක්. ඒතර අඩුම වෙනස තමයි 4. ඒතර අපි ප්‍රාන්තරයක තරම 4යි කියලා සලකන්නේ. ඒතර මෙතන සමහර තැන්වල පන්ති ප්‍රාන්තරයක තරම වෙනස්. අඩුම තරම තියෙන්නේ 4. අපි 4න් 4 ලියන්න ඕනේ. ඒතර ආරම්භයේ තියෙන්නේ 12යි. දැන් හිතන්නකො 12න් ආරම්භ කරන්න තියෙන්නේ. 12ට මුල නැහැ. ඒතර 0යි 12යි අතර මතක ඇති. හකුළුවා දක්වන්න පුළුවන්. හකුළුවා දක්වන්න ඕනේ 0යි 12යි අතර වැඩක් නැහැ. හැබැයි මතකද මම ඉස්සෙල්ලා කිව්වනේ හැම වෙලෙම මේ වගේ එක අගට මුලට ප්‍රාන්තරයක් වැඩි ඕනේ. මේක 4න් 4 යන. එහෙනම් අනිවාර්යෙන් 12න් පටන් ආරම්භය 8න් පටන් ගන්න ඕනේ. 4ක් මුලට ඕන වැඩි. අග 52න් ඉවර කරලා බෑ. තව 4ක් අරගෙන 56න් ඉවර කරන්න ඕනේ. 0යි 8යි අතර ටික ඕනේ නැහැ. අකුලන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් ළමෙක් මම අකුලන්නේ නැහැ. මම අකුලන්නේ නැතුව බිඳුව ලියලා 4ක් ලියලා 8 ලියනවා. හරි අකුලන්න ඕනේ නැහැ ඊළඟ. තව කෙනෙක් අකුලලා ලියලා හිටන් 8න් පටන් ගත්ත අයත් හරි. 8න් කොහොම හරි ආරම්භයේ තියෙන්න ඕනේ. එහෙනම් මේ පැත්තට පන්ති ප්‍රාන්තර ලියාගෙන යන්න. පන්ති ප්‍රාන්තර මේ පැත්තට ලියාගෙන යන්න. බිඳුවෙන් පටන් ගත්තා. අකුලලා ගත්තා මේ ටික. 8න් පටන් ගත්තා. මොකද 8න් පටන් ගන්න ඕනේ කියලා අපි කිව්වා. ඊට පස්සේ 4න් 4 12 16 20 24 28 32 36 40 44 48 52 56ට නිකන් ඕනේ කියලා අපි කියනවා. හරි. 52 56ට යනකම්. ඇයි වැඩිපුර අපි කිව්වා 4ක් ඕනේ මෙහාට මුලට 4ක් ඕනේ. එතකොට දැන් මේකේ මතක ඇති කිව්වා ජාලරේ කන්දිනකොට දැන් මෙතන 4 පන්ති එක තමයි අඩු පන්ති. එතන මේ තුනම අඳිනවා මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ තුනම අඳිනවා මේකේ උස. මෙතන 8යි කියන්නේ ප්‍රාන්තර දෙකක් අහු වෙනවා. මතක ඇති කිව්වා ජාල දෙක අඳිනකොට. ප්‍රාන්තර දෙකක් අඳිනකොට
ප්‍රාන්තර දෙකක් අහු වෙනවා පන්ති දෙකක්. එහෙනම් මේක දෙකෙන් බෙදලා අඳින්නේ උස 4යි. ඒකේ උස ගන්න අපි 4යි. මෙතන තනි පන්තියක් 6ම අඳිනවා. 12යි කියන්නේ 4 පන්ති 3ක්. මේක 3ෙන් බෙදුවොත් අඳින්නේ 3යි. ගිය සතියේ පාඩමේදී කිව්ව මතකයි. මෙතන 8යි කියලා කියන්නේ 4 පන්ති 2යි. මේක දෙකෙන් බෙදුවොත් අඳින්නේ 1.5. මෙතන 4යි කියන්නේ තනි පන්තියක් එකම අඳිනවා. ඒ අනුව මේකේ උස 3යි 4යි 6යි 3යි 1.5යි වැඩිම උස තියෙන්නේ 6යි. සංඛ්‍යාතේ උන මේ පැත්තට 6යි. සංඛ්‍යාතේ පැත්තට අපිට අවශ්‍ය වෙන්නේ 6යි. දැන් ජාල රේඛය අඳින්න. පළවෙනි 12යි 16ට උස 3යි. පළවෙනි එක 12යි 16 උස 3යි. 12යි 16ට උස 3ක්. ඒක තනි පන්ති. 12යි 16 උස 3. 16යි 24 කියනවා මන්න පන්ති දෙකයි. එහෙනම් 8ක් අඳින්නේ නැහැ දෙකෙන් බෙදලා අඳින්නේ 4යි. ඊළඟ එක අඳින්නේ 4යි. දෙවෙනි එක අඳින්නේ 4යි. ඊළඟ එක 24යි 28 තනි පන්තියක්. 24යි 28 තනි පන්තියක් අඳින්නේ ඒකේ අඳින්න ඕන 6ම උස එක. ඒකේ උස 6යි. ඒක 6 ගන්න. ඊළඟ 40යි 40 28යි 40 28යි ඉඳන් 40ට ඕම් පන්ති 3ක් යනවා. පන්ති 3ක් එනවා. එහෙනම් 9 3ෙන් බෙදුවොත් උස අඳින්නේ 3යි. ඒකේ උස 3යි. පන්ති 3ක් එනවා බලන්න. ඊළඟ එක 40 ඉඳන් 48 පන්ති 2යි. අදින්නේ 1.5යි 3 දෙකෙන් බෙදුවා. ඒක අදින්නේ 1.5යි. අන්තිම එක 48යි 52 උස 1යි. 48යි 52 උස 1යි ඒක තනි පන්තිය. ඔන්න. දැන් ජාල රේඛයේ අසමාන පන්ති ප්‍රාන්තවල තියෙන අවස්ථාව. දැන් ස්තම්භ වල මැද ලක්ෂ ගන්නකොට මේකේ මැද මෙතන. මේකේ මැද මෙතන කියලා ගත්තොත් වැරදි. මෙතන පන්ති දෙකක් නේ තියෙන්නේ. පන්ති දෙකක් තියෙන නිසා මේක සලකනවා අපි එක හා සමාන උස කණු දෙකක් ඇති. එහෙනම් මේකට මැද ලක්ෂ දෙකක් එනවා. මේක එක මැද ලක්ෂයක් මෙතනින් එනවා. මේක මැදින් තව එකක් එනවා. අනිවාර්ය වැදගත්. මොකද මේක අපි සලකන්නේ එක හා සමාන උස කියන කණු දෙකක් ඇටියෙ. එතකොට මේ ස්තම්භ දෙකේ මැද ලක්ෂ දෙකක් එනවා වෙනම. පන්ති දෙකේම මැද එනවා. මේකේ මැද මෙතන. මේක එතකොට එහෙනම් ස්තම්භ තුනක් හැටියට සලකන්නේ සමාන උස කියලා. එහෙනම් මැද ලක්ෂ 3ක්. මේකේ මැදින් එක මැද ලක්ෂයක්. මේක මැදින් තව මැද ලක්ෂයක්. මේක මැදින් තව මැද ලක්ෂයක්. මැද ලක්ෂ 3ක් යනවා ඉතින්. මැද ලක්ෂ 3ක් යනවා ඉතින්. මේක පන්ති දෙකක්. එහෙනම් මැද ලක්ෂ දෙකක් එනවා. මේක මැදින් එකයි. මේක මැදින්. මේක තනි පන්තියක්. එක මැද. ඊළඟ අගට මුලට අපි සමාන ප්‍රාන්තර ගත්තා. ඒතර මේ පළලමයි ගත්තේ. එහෙනම් මේකේ මැද ලක්ෂය මෙතන 6. අන්තරක්ෂ. මේ අවසන් ලක්ෂය. දැන් ඊළඟට මේ ටිකේ වැදගත්කම තමයි මෙතන ඉඳන් මෙතන මේක දිගේ ස්තම්භයේ දිගේ යන්නේ. මේ ටික කෙලින් එහාට යනවා. මෙතෙන්ට ආවුණා. මෙතෙන්ට ආවුණා. ආයෙ මේක දිගේ ගියා මේ ටික මේක දිගේ යනවා. මෙතෙන්ට ආවුණා. මේ ටික දිගේ ගියා. මෙතෙන්ට ආවුණා. අන්තරක්ෂයට යනවා. හරි. ඕම් අසමාන පන්ති ප්‍රාන්තර ඇති ජාල රේඛයකින් සංඛ්‍යාත බහුවර්ෂ රේඛාවක් ඇති විශේෂයෙන් පළලින් වැඩි ස්තම්භවල මධ්‍ය ලක්ෂ ගන්නකොට පරිස්සම් වෙන්න ඕන.
පළලෙක වැඩි ස්තම්භ වල මධ්‍ය ලක්ෂ එකට වැඩි තියෙනවා. ඒවා සමාන උස තියෙන පන්ති කියලා සලකලා තමයි ගන්න. අනික මේ මෙතනදී පේනවා මෙන්න මේ කැපෙන කොටසයි මේකයි අර ඉස්සෙල්ලා වගේම සමානයි. එහෙම හරියට ගත්තේ නැත්නම් සමාන වෙන්නේ නැහැ. ඒතර වෙනස් වෙනවා. හරි. ඔන්නේ ඒ ඉස්සෙල්ලා වගේම අසමාන පන්ති ප්‍රාන්තරය ඇති විටක මධ්‍ය ලක්ෂ ගන්න හැටි මේ අකුලන්න තියෙන තැන් වල අකුලනවා. දැන් ඉස්සෙල්ලත් වගේ ඕනනම් මේක අකුලන්න නැතුවත් හතර ලියුවනම් ගන්න තියෙනවා. හරි සමහර ඒවා තියෙනවා අකුලන්න නැතුව බෑ මුලාරිය ගොඩාක් අතෑරුවොත් අකුලන්න වෙනවා. හොඳයි. දැන් ඔය උදාහරණ දෙක තේරුම් ගත්ත ඕගොල්ලන්ට පුළුවන් පුතේ දැන් ටියුට් එකේ ගණන් ටික හදන්න පුළුවන් 18 ඉඳන් 18 19 20 21 එතෙන් දෙනකම් හදන්න. ඊට පස්සේ 22 ආපහු කියලා දෙනවා. දැන් වීඩියෝ එක නවත්තලා තියලා 21ට එනකම් හදන්න. හදලා 21ට එනකම් බලන්න. ඊට පස්සේ 22 ගාන වෙනස්. අනේ 22ක් පුළුවන්. 22ට එනකම් හදන්න. 18 ඉඳන් 22ට යනකම් පුළුවන්. වෙනස් ගානක් තියෙන්නේ 23. මධ්‍යයාගේ භාවිතයේ සංඛ්‍යාත බහුවස්තරය ආයෙ කියලා දෙනවා. මේ ජාල රේඛයක් උදව් කරගෙනනේ. මධ්‍යයාගේ භාවිතයේ සංඛ්‍යාත බහුවස්තරය නැහැටි ආයෙ කියලා දෙනවා. 22ට එනකම් හදලා වීඩියෝ එක නවත්තලා ගණන් ටික හදන්න. හදලා ඉවර වෙලා 22ට එනකම් ගණන් ටිකේ බලන්න උත්තර. බලලා ඉවර වෙලා ඊළඟට 23 ඉගෙන ගන්න. හරි. එනක් කරගෙන යන්න ඉදිරියට. අපි එදා දැන් ඉස්සෙල්ලා අපි ජාල රේඛ කීපයක් ඕගොල්ලන්ට අඳින්න දුන්නා. ඒ ටික ඇදලා තියෙනවා නම් බලන්න 18 ඉඳන් දැන් මහත දැක්වෙන්නේ ඉස්සන් තෝගයක වර පිළිබඳ වගුවක්. ජාල රේඛයක් ඇදලා සංඛ්‍යාත බහුවස්තරයක් අඳින්න තියෙනවා. ඒතර ජාල රේඛය ඇදලා සංඛ්‍යාත බහුවස්තරය අඳිනකොට මම කිව්වා මේ ජාල රේඛයේ මේ බර ග්‍රෑම් x අක්ෂය බර ග්‍රෑම් වලින් පෙන්වන x අක්ෂය බිඳුවේ ඉඳන් ලියාන යනකොට අර ප්‍රාන්තර දෙකක් දෙපැත්ත වැඩිපුර වෙනවා. එතකොට මේ ප්‍රාන්තරේ මේ පැත්ත පටන් ගන්න වෙනවා. බිඳුවේ පටන් ගත්තාම මේ පැත්තට ඍණ 10කුත් ඕන. ඒතර මේ පැත්තට 10 20 30 කියලා 60ට යනකම් ලියන්න ඕන. 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි මේ පැත්තට උන ඍණ 10යි. ඍණ 10 10 20 30 40 50 60 70 x අක්ෂයක ඊළඟ y අක්ෂයේ පැත්තේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන 20යි ප්‍රාන්තර සමානයි. 20යි උඩට ඕන උපරිමය 20ට යනකම් උඩහට හදාගන්න. y අක්ෂයේ පැත්ත 20ට යනකම් හදාගන්න. 2 4 6 8 10 12 14 16 18 20 ෆොටෝ 20ක් හරි ෆොටෝකින් දෙක හරි ගන්න පුළුවන්. මේ පැත්ත ඉස්සන් ගන්න. ඉස්සන් ගණන අර පැත්ත බර ග්‍රෑම් වලින්. දැන් ඉස්සෙල්ලා ජාල රේඛය අඳින්න ඕනේ. පළවෙනි ස්තම්භය 7ක් උසයි. පළවෙනි ස්තම්භයේ උස 7යි. පළවෙනි ස්තම්භය 7ක් උසයි. දෙවෙනි ස්තම්භයේ 11ක් උසයි. දෙවෙනි ස්තම්භයේ උස 11යි. තුන්වෙනි ස්තම්භය උස 20යි.
තුන්වෙනි එකේ උස 20යි. තුන්වෙනි එකේ උස 20යි. ඊළඟ එකේ උස 16යි. ඊළඟ එක 16යි. ඊළඟ එක 9යි. ඊළඟ එක 9යි. අවසාන ස්තම්භයේ උස 4යි. හරි. ඔන්න ජාල රේඛය හරි. දැන් ওই ජාල රේඛය ඇඳ එමගින් සංඛ්‍යාත බහුවස්ත්‍රය මේ ස්තම්භවල මැදේ ලක්ෂ ගන්න. මේවා සමාන පල්ලෙන් යුත් පන්ති ප්‍රාන්තර තියෙන්නේ. ඒතකොට ස්තම්භවල මැදේ ලක්ෂ ගන්න ලේසි. මේ පැත්තට ගත්ත එකේ මැද මෙතන මෙතන අවසාන ප්‍රාන්තරයේ මැද මෙතන අන්ත ලක්ෂ දෙක හරියට තියෙන්න ඕන. අන්ත ලක්ෂ නිවැරදිව තියෙන්න ඕන. දැන් මේ මැද ලක්ෂ පිළිවෙලින් එකට එකක් යා කරගෙන යන්න. ඕන් සංඛ්‍යාත බහුවස්ත්‍රය හරි. ඒ තමයි 18 වෙනි ගාන. ඊළඟ බලන්න 19. 19 වැල්තොඩම් එක්රස් කරන මධ්‍යස්ථානයකට වැවිලි කරුවන් ගෙනා වැල්තොඩම් පිළිබඳ. හැම වෙලේම මේ ජාල රේඛයේ අඳින්න සංඛ්‍යාත බහුවස්ත්‍රයේ අඳින්න ඉස්සර ප්‍රාන්තර ගැන බලන්න. මේකේ 10 20 20 30 40 40 50 50 60 එකත් සමානයි. ඒක ගැටලුවක් නැහැ. 19 වෙනි එකත් අර වගේම හදින්න පුළුවන්. මේ පැත්තට එනවා. දැන් 10න් පටන් ගන්න තියෙන්නේ. ඒතර බිඳුව ලිව්වහම මේ ප්‍රාන්තරය ඇති. මේ පැත්තට එක ප්‍රාන්තරයක් වැඩි තියෙනවනේ. එතකොට ඇති 20 30 40 50 60 තව එකක් ඕනේ. වැඩිපුර එකක් ඕනේ 70. තව එකක් ගත්තොත් 70. ඕගේ පැත්තට හරි. ඒ තමයි වර්ගයෙන්. වර්ගයෙන් මේ පැත්ත වැවිලි කරුවන් ගන්න. වැවිලි කරුවන් ගන්න. වැවිලි කරුවන් ගන්න. ගන්න උඩට උපරිමේ තියෙන්නේ 12යි. උපරිමේ 12යි ඕනේ. දොළහයි ඕනේ. 2 4 6 8 10 12 කොට 12ක් දේශයෙන් ගත්තා. පළවෙනි ස්තම්භය 10 20 10 ඉඳන් 20ට උස 3යි. 10යි 20යි අතර උස 3යි. පළවෙනි ස්තම්භයේ උස 3යි. ඊළඟ ස්තම්භය 10 20 හරි 20 30 උස 5යි. 20 30 උස 5යි. 20යි 30 උස 5යි. ඊළඟ එක 30යි 40 උස 12යි. 30යි 40 උස 12යි. ඒක උපරිමයටම යනවා. 30යි 40 උස 12යි. මුදලටම ගියා. ඉහයි 40 උස 12යි. ඊළඟ 40යි 50 උස 8යි. 40යි 50 උස 8යි. ඊළඟ 50යි 60 උස 5යි. 50යි 60 උස 5යි. ඔන්න ඒකත් සමාන පන්ති තියෙන ජාල රේඛය හරි. ප්‍රාන්තර සමාන වෙච්ච ජාල රේඛය හරි.
දැන් ඒකෙත් සංඛ්‍යාත බහුවස්ත්‍රය ගන්න පන්තිවල ස්තම්භවල මධ්‍ය ලක්ෂ ගන්න. ස්තම්භවල මධ්‍ය ලක්ෂ ටික ගත්තා යා කරා. ස්තම්භවල මධ්‍ය ලක්ෂ අනුපිළිවෙලින් යා කරගෙන ගියා. මොන සංඛ්‍යාත බහුවස්ත්‍රය හරි. ඒත් ඒකෙන් ඔබ දැක්කේ පන්ති ප්‍රාන්තර සමාන වෙච්ච අවස්ථාවක ජාල රේඛ දෙකක් තමයි ඒ 18 19 දෙකෙන් දුන්නේ. දැන් බලන්න 20 වෙනි ගාන 11යි 20 21යි 30 31යි 40 41යි 50 51යි 60 61යි 70 ඒකෙත් ප්‍රාන්තර සමානයි. ප්‍රාන්තර සමානයි. ඒකේ ඔබට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ ප්‍රාන්තර සමාන වුණාට ඒකේ තියෙනවා පහලින් පන්ති මායිම සැලකීම. මෙම තොරතුරු සහ ජාල රේඛයක් නිර්මාණය කරන්න. එතකොට පන්ති මායිම සැලකුවාම දැන් 10යි 20. මේකේ සංඛ්‍යාතය 6යි. ඊළඟ එකේ තියෙන්නේ 21යි 30. සංඛ්‍යාතය 11යි. පන්ති මායිම. මෙතන අපි සැලකනවා මෙතන 20යි 21යි අතර මේක 20.5ට යනකම් යනවා. මෙතන 20.5 පටන් ගන්නවා. එහෙමයි අපි සලකන්නේ. මේක තව 0.5ක් මෙහාට යනවා. මේක 0.5ක් මෙහාට එනවා. ඒ අනුව මේක 10 නෙමෙයි 9.5 පටන් ගන්නවා කියලා අපි සලකනවා. 9.5 පටන් ගන්නවා කියලා අපි සලකනවා. හරි ඒතර හැම එකක්ම ඒ වගේ අර පන්ති මායිමට යනකම් යනවා කියලා අපි සලකනවා. ඒ අනුව අපි මේ පැත්තේ ප්‍රාන්තර ලකුණු කරගෙන යනවා. ඒතරයි පටන් ගන්න බිඳුවෙන් පටන් අරගෙන ඉස්සර වෙලාම අපි මෙතන පාන්ම පටන් ගන්නේ 9.5න්. ඊළඟ එක යන්නේ මේකේ 20 තිබ්බට අපි 20.5 ලියන්නේ. 20යි 21යි අතර. ඊළඟට 30.5. ඒ පන්ති මායි 40.5. 50.5. 60.5. 70.5. 80.5 මොන පන්ති මායි මේලියාගෙන ගියේ. හරි. දැන් මේ රටාවට ඔබ දන්නවා එහා පැත්තට තව එකක් එන්න ඕනේ 90.5. හැබැයි මේ ප්‍රාන්තය යන්න ඕනේ මෙහාට. මේ පැත්තේ ආරම්භය එන්නේ මෙතන බිඳුවේ. බිඳුවෙන් ආරම්භ වෙන්නේ. මෙතන වෙනස සාමාන්‍ය පරතරයේ තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා මෙතන පරතරයේ තියෙන්නේ 10ක් වගේ. එතකොට ඒ අනුව මෙතන 10ක වගේ පරතරයක් පුංචි වෙනසක් තියෙනවා. ඒක ඉතින් ඉතාමත්ම සියුම්ව ගන්න බෑ ප්‍රස්ථාර කුලයක නිසා. ඔය ඇති අපේ මට්ටමේ. මේ පැත්තට තියෙන රෙදි කබලි වල දිග. අනිත් පැත්තට තියෙන්නේ සංඛ්‍යාතය. වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 15යි. උඩටම තියෙන්න ඕන 15. උපරිමේ තියෙන්නේ 15යි. දෙක හතර 6 8 10 12 14 15. මේ පැත්තට තියෙන්නේ රෙදි කැබලි ගණන. මේ පැත්ත කැබලි ගණන. දැන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ජාල රේඛය අඳිමු. පළවෙනි ස්තම්භය 6යි උස. 9.5 ඉඳන් එකට යන්නේ උස 6යි. පළවෙනි ස්තම්භය 6ක් උසයි. පළවෙනි ස්තම්භයේ උස 6යි. අන්තිමයි සලකලා ගන්න. ඊළඟ එකේ උස 11යි. දෙවෙනි එකේ උස 11යි.
11ට යනකම් යනවා දෙවෙනි ස්තම්භය. දෙවෙනි එකේ 11යි. දෙවෙනි එකේ උසේ 11යි. තුන්වෙනි එකේ උසේ ඉන්නේ 15යි. තුන්වෙනි එක 15ක් උසයි. තුන්වෙනි එක 15ට උසයි. ඉහළම ස්තම්භයයි 15ක් උසයි තුන්වෙනි එක. ඊළඟ එක 12යි. ඊළඟ එක 12යි උස. 12ක් උසයි ඊළඟ එක. 12ක් උස ස්තම්භය. ඊළඟ එක 8ක් උසයි. ඊළඟ ස්තම්භය 8ක් උසයි. ඊළඟ ස්තම්භය 5යි අන්තිම එක 2යි. 5යි මේ ස්තම්භය. අවසන් ස්තම්භයේ උස 2යි. මොන ජාල රේඛය දැන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ගන්න දැනුත් සමාන පන්ති තියෙන්නේ පන්තිවල මධ්‍ය ලක්ෂ ටික ගත්ත ස්තම්භවල අන්ත ලක්ෂ දෙක ගත්ත අවසන් පන්තිය මැද මෙතන මැද ඒ අනුව සංඛ්‍යාත බහුවස්ත්‍රය දැන් අර ස්තම්භවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් රූලක වල යා කරගෙන යනවා. ඔන සංඛ්‍යාත බහුවස්ත්‍රයේ හරි 20 වෙනි ගානේ 21 වෙනි ගැටලුව බලන්න. 21 වෙනි ගැටලුවේ කියනවා ව්‍යාපාරයක දෛනික ආදායම් පිළිබඳ වාර්තා තියෙනවා. ඒකේ බලන්න ප්‍රාන්තර 0.200 200 400 400 500 500 600. එතකොට තැන් වල ප්‍රාන්තර වෙනස් බව තේරෙනවා. පළවෙනි තැන 0.200 සංඛ්‍යාතය 4යි. ඊළඟ 200යි 400 සංඛ්‍යාතය 5යි. 400යි 500 සංඛ්‍යාතය 6යි. 500යි 600 සංඛ්‍යාතය 8යි. 600යි 700 සංඛ්‍යාතය 4යි. 700යි 1000 සංඛ්‍යාතය 3යි. දැන් මේ වගේ අර ප්‍රාන්තරවල ප්‍රමාණ දැන් මෙතන 200යි මෙතන 200යි මෙතන 100යි. එහෙනම් අඩුම ප්‍රාන්තරයේ බලපුවාම 100 ප්‍රාන්තර තමයි යන්නේ. ඒ අනුව අපි සලකනවා මෙතන ප්‍රාන්තර පන්ති දෙකක් තියෙනවා. මෙතනත් 100 පන්ති දෙකයි. මෙතන හරිය එක පන්තියයි. මෙතනත් එක පන්තියයි මෙතනත් එක පන්තියයි. අන්තිම එක 700 කිව්වහම එතන තියෙනවා පන්ති 3ක්. එතන මේ පන්ති ගානෙන් අපි සංඛ්‍යාත බෙදලා ගන්න බව දන්න. ඒ අනුව මෙතන 4 වෙනුවට 2යි ගන්නෙ. මෙතන සංඛ්‍යාතය 2.5යි දෙකෙන් බෙදපුවාම මෙතන 6ම එනවා. මෙතන 8ම එනවා තනි පන්ති. මෙතන 4ම එනවා. අන්තිම එක 1යි. මොකද මේ පන්ති ගණනෙන් බෙදලා ගන්න ඕනේ සංඛ්‍යාතය කියලා ඔබ දන්න. ඒ අනුව ඉහළම සංඛ්‍යාතයේ ඉන්නේ වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ ඕකේ 6යි. වැඩිම සංඛ්‍යාතයි. වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 8. දැන් මම හදාගමු අපි ජාල රේඛය අදින්න. ජාල රේඛය අදින්න හදාගමු අපි දැන්. මේ පැත්ත x අක්ෂයේ පැත්තට එන්නේ ඕකේ ව්‍යාපාරයක දෛනික ආදායම මොනවා මේ පැත්තේ ආදායම් දෛනික ආදායම් මේ පැත්තේ මේ පැත්තට තියෙන්නේ දින ගණන. මේ පැත්ත දින ගණන. අපි මේ හදන්නේ 21 වෙනි ගානයි. ආරම්භයේ බිඳුවේ ඉඳන් දැන් අපි කිව්වා මේකේ ප්‍රාන්තර අඩුම ප්‍රාන්තර 100 අඩුම ගාන. අපි 100 ලියන්න ඕනේ නැත්නම් හදන්න බෑ. 100 අපි 1000 එහා ලියන්න ඕනේ. 1100ට අපි ලියන්න ඕනේ.
අපි කියලා තියෙනවා ප්‍රාන්තරයක් වැඩි ඕනේ. එක ප්‍රාන්තරයක් වැඩි ඕනේ. මෙතන 100යි ඊළඟට 200 300 මේ අතර ලියනකොට අපහැදිල්ලක් මේ අතර ලියන්න ඕන. 100යි 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි 1000යි 1100යි. මේ පැත්තට එනවා උඩ පැත්තට අපි කොහොම වැඩිම 8යි. සංඛ්‍යාතය 8යි වැඩිම යන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දින ගන්න. දැන් පළවෙනි ප්‍රාන්තරය යන්නේ බිඳුවේ ඉඳන් 200ට බිඳුවයි 204 නෙමෙයි අපි අඳින්නේ 2යි. බිඳුවේ ඉඳන් 200ට අපි අඳින්නේ උස 2යි. පළවෙනි ස්තම්භේ පන්ති දෙකක් පළලයි ඒකයි. පන්ති දෙකක් පළලින් ඉඳන් අපි අඳින්නේ සංඛ්‍යාතය 2යි. අපි කියවා වර්ගඵලය තමයි සංඛ්‍යාතයට සමාන වෙන්නේ. ඒකක දෙකක් පළලයි දෙකක් උසයි වර්ගඵලය 4යි. 200 400 පන්ති 2යි අඳින්නේ 2.5යි. 2.5ට ඇඳේ 400ට යනකම් උස තියෙන්නේ 2.5යි. පළලේ එක 2යි උස 2.5යි. එකක් හරි තුන්වෙනි ස්තම්භය යන්නේ 400යි 500 එක තනි පන්තියක් උස 6යි. ඒකේ උස 6යි. ඒකේ උස එන්නේ 6යි. ඒකේ උස එන්නේ 6යි. තනි පන්තියක් ඒක තනි එකක් යනවා. ඊළඟට 600යි 700 8යි ඒකක් තනි පන්තියක්. 600යි 700 500යි 600 500යි 600ට 8යි. 500යි 600 8යි. ඒකක් තනි පන්තියක්. 500යි 600 තනි පන්තියක් 8යි. 600යි 700 තනි පන්තියක් 4යි. තනි පන්තියක් එකක් 4යි. 600යි 700 ඊළඟට 700යි 1000 පන්ති 3ක් යනවා. 700යි 1000 ඒක තුනෙන් බෙදපුවා අපි කව සංඛ්‍යාතේ 1යි යන්නේ. උස 1යි. 700යි 1000 උස 1යි. හරි. දැන් මේ ජාල රේඛය හරි අසමාන පන්ති ප්‍රාන්තර තියෙන වෙලාව දැන් මධ්‍ය ලක්ෂ ගන්නකොට ඔබ දන්නවා මේකට මධ්‍ය ලක්ෂ 2යි. සමාන උසින් තියෙන කණු දෙකක් ලෙස සලකනවා. මේකෙත් මධ්‍ය ලක්ෂ 2යි. මේක 1යි, මේක 1යි, මේක 1යි. මේකේ මධ්‍ය ලක්ෂ 3ක් අපි ගන්න ඕනේ. මධ්‍ය ලක්ෂ 3ක් ගන්න ඕනේ. මේකේ මැද, මෙතන මැද, මෙතන මැද. මේ අවසාන පන්තියේ අන්ත ලක්ෂය මේකේ මැද, මේ පැත්තට මේකේ මැද. එක්ස් අක්ෂයෙන් ඍණ පැත්තට යනවා. දැන් යා කරගෙන යමු. මෙතෙන්ට ආවුණා. මේක දිගේ යනවා. මෙතෙන්ට එනවා. මේක දිගේ යනවා. ආපහු මෙතෙන්ට එනවා. මේ ලක්ෂයේ පේනවා. මෙතෙන්ට එනවා. මේ ලක්ෂයේ පේනවා. මේක දිගේ යනවා. අන්ත ලක්ෂයට යනවා. ඔන්න සංඛ්‍යාත බහුවස්ත්‍රයේ සම්පූර්ණ. ඔය ඇන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි. ඒ 21 වෙනි ගානයි අපි සම්පූර්ණ කළේ. ඔයගොල්ලන්ට ඔතෙන්ට එනකන් තමයි අනේක. අනේ 22ක් තල එකක් තියෙනවා. 22ක් ඒ වගේමයි. පන්ති ප්‍රාන්තරයේ ඒකෙත් බලන්න ප්‍රමාණ පිළිබඳව 81යි 87 87යි 96 96යි 99 99යි 102 මේ වගේ ගණන් වල ප්‍රාන්තර තමයි හරියට බලා ගන්න ඕනේ. 102යි 105 105යි 117 117යි 120 දැන් බලන්න. අපිට පේනවා 81යි 87 කිව්වහම වෙනස 6යි. 87යි 96 කියලා කිව්වහම වෙනස 9යි. 9ක් වෙනස්.
96 99 3යි 99 102 3යි 102 105 3යි 105 117 12යි 117 120 3යි. දැන් අපිට පේනවා වැඩි හරියක් තැන්වල තියෙන්නේ අඩුම ප්‍රාන්තරයේ තියෙන 3. අඩුම ප්‍රාන්තරයේ 3. එහෙනම් අපි 3 පන්ති තමයි සලකන්නේ. අපි 3 පන්ති සලකන්නේ. එහෙනම් මෙතන 3යි 3 පන්ති. මෙතන 3 පන්ති දෙකක් තියෙනවා. එහෙනම් මේක 3ෙන් බෙදුවොත් අඳින්නේ 1.5යි. ඊළඟ එකේ තියෙන්නේ 6යි. 3 පන්ති 3ක් තියෙනවා. 3 පන්ති 3ක් තියෙනවා. එහෙනම් මේක 3ෙන් බෙදුවොත් 2යි. උසාඳින්නේ 2යි එක. ඊළඟ එකට තියෙන්නේ 5යි. ඒතකොට ඒකේ 5ම හැදෙනවා. ඊළඟ එකේ 6යි 6ම හැදෙනවා. ඒ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ එකේ 3යි එකක් 3ම හැදෙනවා. ඊළඟ එකේ 6යි. එතන මෙතන 12යි කිව්වම 3 පන්ති 4ක්. එතන 6 4ෙන් බෙදෙනවා මෙතන. බෙදිච්චාම අදින්නේ 1.5යි. 6 4ෙන් බෙදුවා. 6 බෙදන්න ඕනේ එතන 4ෙන්. පන්ති 3ක් තියෙනවා. 4ක් තියෙනවා එතන. 12ක් කියන්නේ 3 පන්ති 4ක්. අන්තිම එකේ 3යි. එතන ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මේ ප්‍රාන්තර වැඩි තැන් වල. දැන් බලමු. මේ පැත්තට ගන්න තියෙන්නේ පන්ති ප්‍රාන්තර මිල රුපියල් කියන එක. මිල රුපියල් වලින් මේ පැත්ත පන්ති ප්‍රාන්තර, මේ පැත්ත සංඛ්‍යාතේ නැත්නම් දින ගණන. දින ගණන ලිව්වත් හරි සංඛ්‍යාතේ කියලා ලිව්වත් හරි පටන් ගන්න තියෙන්නේ අපි කියලා තියෙන හැම වෙලේම මේවා ප්‍රාන්තරයක් වැඩිපුර දෙපැත්තට ඕනේ. 3 පන්ති යනවා නම් තව 3ක් මෙහාට එනම් මේක 78න් පටන් ගන්නවා. 78න් පටන් ගන්න ඕනේ 3න් 3 යන්නේ 123න් ඉවර වෙන්න ඕනේ. එතකොට 78ට යනකම් බිඳුවේ ඉඳන් 78ට යනකම් වැඩක් නැහැ. ආන් එහෙනම් අපි ඉගෙන ගත්ත එදා මතක ඇති අක්ෂයේ මුල ටික අකුලලා දාන්න ඕනේ. අක්ෂයේ මුල ටික අකුලනවා අපිට ඒක වැඩක්. ආරම්භ කරනවා අපි 78. ආරම්භ කරනවා 78. 78 ඉඳන් 3න් 3 අපි ලියානේ යන්න ඕනේ. 3න් 3 අපි සෑම ඉලක්කමක්ම මේකේ ලියන්න ඕනේ. දිගටම 3න් 3ට ඉලක්කම් ලියන්න ඕනේ නැත්නම් වරදිනවා. සියලුම අංක 3න් 3 අපි ලියානේ යන්න ඕනේ. ඇත්තටයි 3යි 81යි 81යි 3යි 84යි 3යි 87යි 90යි 93යි 96යි 99යි 102යි 105යි 108යි 111යි 114යි 117යි 123ට ඕනේ 120යි 123යි 120 හරි. උඩ පැත්තට ඕනේ මෙතන 3ක් ඕනේ 1.5යි 2යි 5යි 6යි 3යි 1.5. ඒතර වැඩිම ගන්න තියෙන්නේ 6යි. උඩ පැත්තට ඕනේ ඒකට 6යි 6කින් පුළුවන් ඇදලා අවසන් කරන්න. 6න් ඇද්ද මේ පැත්තට ඕනේ 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යි මේ පැත්ත. දැන් පළවෙනි ස්තම්භයේ විහිදෙන්නේ 81යි 87යි අතර. 81 ඉඳන් 87ට යනකම් සංඛ්‍යාතයේ 3ක් තිබ්බා. අපි කිව්වා අපි අඳින්නේ 1.5යි. 1.5යි අපි අඳින්නේ. ඇයි පන්ති දෙකක් හින්දා සංඛ්‍යාතයේ බෙදලා ගන්න දෙකේ. පන්ති දෙකක් අහු වෙනවා. වර්ගඵලය තමයි ඒකට 3 එන්න ඕනේ. ඊළඟ 81 7 ඉඳන් 96ට යනකයි යන දෙවෙනි ස්තම්භය 6යි කියලා කියන්නේ පන්ති 3ක් 6 3ෙන් බෙදුවොත් සංඛ්‍යාතය අඳින්නේ 2යි. සංඛ්‍යාතයේ 2යි දෙවෙනි එකට යන්නේ. සංඛ්‍යාතයේ 2යි දෙවෙනි එකට එන්නේ. ඒකත් හරි. ඊළඟ එක 96යි 99ට යන්නේ තනි පන්තියක් සංඛ්‍යාතයේ 5යි. ඒකේ සංඛ්‍යාතයේ 5යි තනි පන්තියක්. සංඛ්‍යාතයේ 5යි.
තනි පන්තියක් කියන්නේ. එක පන්තියයි ඒක තියෙන්නේ. ඊළඟ එක 96යි 99යි 102ට යනවා. ඒකත් තනි පන්තියක් 6යි. තනි පන්තියක් එකක් 6යි. උස එන්නේ 6මයි ඒක. තනි පන්තියක් උස 6යි. ඒකත් ඔබේ ජාල දෙක හරියට බලන්න නේද කොහොමද? 102 105 කිව්වම ඒකත් තනි පන්තියක්. උස තියෙන්නේ සංඛ්‍යාතේ ඒකෙන් 3යි. සංඛ්‍යාතේ 3යි 102යි 105 පන්තිය. 102යි 105 පන්තියට 3යි. ඊළඟට 105යි 117 කිව්වහම 105යි 117 කිව්වාලට වෙනවා 1 2 3යි 4යි. පන්ති 4ක් 6 4ෙන් බෙදුවොත් 1.5යි යන්නේ. 1.5යි එකේ තුසැඳි 1.5යි පන්ති 4ක් ඔස්සේ යනවා දිගට. අවසානයේ 117යි 120 තනි පන්තියක් ඒක සංඛ්‍යාතේ 1යි උසාවියේ 1යි. සංඛ්‍යාතේ 1යි උසැඳෙන්නේ 1යි. හරි. 120 ඉවරයි. දැන් ඕක උදව් කරගෙන ජාල රේඛය ඇතුළත සංඛ්‍යාත බහුවස්ත්‍රය ගමු. මේකේ මධ්‍ය ලක්ෂ 2යි එතකොට සමාන ස්තම්භ කියලා සලකනවා. මේකේ යම්ම මධ්‍ය ලක්ෂ 3ක් එනවා. මේකේ 1යි, මේකේ 1යි, මේකේ 1යි. මේකේ එනවා පන්ති 4ක්. එහෙනම් මධ්‍ය ලක්ෂ 4ක් එනවා. 1යි, 2යි, 3යි, 4යි කියලා මධ්‍ය ලක්ෂ 4ක් එනවා මේකේ 1යි. අන්ත ලක්ෂය 120 123 අතරට යනවා. 70යි 81යි අතරට එනවා. පළවෙනි අන්ත ලක්ෂය ආරම්භ කරනවා. දැන් එතනින් පටන් අරගෙන මේ ස්තම්භයේ දිගේ ගියා. මෙතෙන්ට යාවුණා. මේ ස්තම්භයේ දිගේ ගියා. ඊළඟ මධ්‍ය ලක්ෂයට යාවුණා. ඊළඟ ස්තම්භෙ මැදට යාවුණා. මේ ස්තම්භෙ මෙතෙන්ට යාවුණා. මේකේ මේ ලක්ෂයට ආවා. මේක දිගේ ගියා මෙතෙන්ට යනකම්. ඊට පස්සේ මේ ලක්ෂයට ආවා. දැන් අන්ත ලක්ෂයට සම්බන්ධ වෙනවා. ඕන් සංඛ්‍යාත බහුවස්ත්‍රය හරි. හොඳයි. ඔතෙන් එනකන් තමයි මේ ගණන් ටික අපි ඕගොල්ලන්ට හදන්න කිව්වේ. ජාල රේඛයක් උදව් කරගත්ත සංඛ්‍යාත බහුවස්ත්‍ර. දැන් ඉගෙන ගමු මධ්‍යගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ඇදී. මේ මධ්‍යගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න එක උදාහරණයක් කියලා දෙන්නම්. එතකොට මේක උදව් කරගෙන ටියුට් එකේ එකම ගානයි තියෙන එක හදන්න පුළුවන්. තියාගන්න මේ ගැටලුව පහත දැක්කන්නේ පන්තියක සිසුන් පිරිසක්. පහත දැක්කන්නේ පන්තියක සිසුන් පිරිසක්. විද්‍යාව එක පත්‍රයක් සඳහාගත් ලකුණය. විද්‍යාව එක පත්‍රයක් සඳහාගත් ලකුණය. මේ වගේ හදාගන්න. උඩ පේළිය ලකුණු ප්‍රාන්තිකාන්තර යට පේළිය සිසුන් ගන්න. ලකුණු උඩ පේළිය පහළ පේළිය සිසුන් ගන්න. යටින් ලියා ගන්න මධ්‍යගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින. මධ්‍යගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින. දැන් ජාල රේඛයක් අඳින්නේ නැහැ. මේකේ තියෙන වෙනස ඒකයි. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවා. මධ්‍යගයේ පාවිච්චි කළා ජාල රේඛයක් අඳින්නේ නැහැ.
ඉස්සෙල් අක්ෂ දෙක ඇඳ ගන්න. x අක්ෂයේ පැත්ත ළමයින්ගේ ලකුණු පන්ති ප්‍රාන්තර කිව්වා. මේ පැත්ත සංඛ්‍යා තේ නැත්නම් සිසුන් ගන්න. හැමෙලේ මතක තියාගන්න මේ සංඛ්‍යාත බහුවාස්තරය අඳිනකොට නිතරම ප්‍රාන්තර අගින් සහ මුලින් එක බැගින් වැඩි ඕනේ. ඒ අනුව මෙතන බිඳුවේ පටන් ගන්න මේ ප්‍රාන්තර අපිට ඍණාටේ ඉඳන් ඕන වෙනවා. ඍණාටෙන් අපි ආරම්භ කරන්න ඕනේ මේ පැත්ත. ඒ වගේ මෙහා පැත්ත 8න් 8 යන්නේ 48ට යනකම් අපිට ඕන වෙනවා. 48ට යනකම් ඕනේ. සමාන ප්‍රාන්තර ලියාන යන්න සමාන දුරින් 8 16 24 32 40 8යි 14යි 16යි 24යි 32යි 40යි 48යි 48ට තිබ්බනම් ඇති 48න් ඉවරයි. ඊළඟට උඩ පැත්තට මේවා හැමෙලියේ මේ මධ්‍යයාගේ පාවිච්චි කරලා අඳින්න දෙනකොට සමාන ප්‍රාන්තර තමයි දෙන්නේ. අසමාන ප්‍රාන්තර දෙන්නේ නැහැ. ඒ අනුව කෙලින්ම මේ උපරිමාගේ 7යි සංඛ්‍යාන්තයට ඕන වෙන්නේ. ඊට වැඩිය ඕන වෙන්නේ නැහැ. ඉහළමාගේ 7යි අපිට ඕන වෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කොටු 7ක් ගත්තා නම් ප්‍රමාණවත්. දැන් මතක තියාගන්න උංගා දරුවෝ මේකෙදි මේ ස්තම්භ අඳිනවා ජාල රේඛය අඳින්නේ නැහැ. මධ්‍යයාගේ භාවිතයෙන් කිව්වම ජාල රේඛයක් නැහැ. හරි ලේසි. 0.8යි මැද්දෙන් ගන්න සංඛ්‍යාතේ 3යි. 0.8යි හරි මැදින් ගන්න මධ්‍යයාගේ. මේ කෙලින් ගන්න සංඛ්‍යාතේ 3යි. අපි අර අඳින සාමාන්‍ය ප්‍රස්තාර ක්‍රමය. 8යි 16යි මැද්දෙන් ගන්න 5යි. 8යි 16යි මැද්දෙන් ඉහළට යන්න සංඛ්‍යාතේ 5යි. 16යි 24යි මැද්දේ යන්න සංඛ්‍යාතේ 7යි. 16යි 24යි මැද්දෙන් ගියා 7යි. 24යි 32යි මැද්දෙන් ගන්න මධ්‍යයාගේ මැදී යන්න සංඛ්‍යාතේ 6යි. 32යි 40 මැද්දේ යන්න සංඛ්‍යාතේ 2යි. හරියට ස්තම්භය අඳින්න නැතුව ඒක මැද්දෙන් ගිහලා ලක්ෂය ලකුණු කරන්න. එතන අන්ත ලක්ෂ අර ඉස්සෙල්ලා වගේම මේකේ ආරම්භක අන්ත ලක්ෂය මෙතන පළවෙනි ප්‍රාන්තරයේ මැද අවසාන ප්‍රාන්තරයේ මෙතන ඒකේ මැද ලක්ෂය මෙතන. දැන් ඒවයි යාවි. වෙනසකට තියෙන්නේ දැන් අර ස්තම්භ ටික නැත්නම් ජාල රේඛයක් නැහැ. කෙලින්ම සංඛ්‍යාත බහුවාස්තරය ඇතිවෙනවා. ජාල රේඛයක් නැතුව සංඛ්‍යාත බහුවාස්තරය එනවා. ඒක තමයි මේක දකින්න තියෙන්නේ. ඔය අනුව තමයි ඔයගොල්ලන්ට රියුට් එකේ 23 වෙනි ගාන තියෙන්නේ. දැන් 23 ගාන හදන්න. වීඩියෝ එක නවත්තලා දැන් 23 වෙනි ගාන හදන්න. 23 හදලා තියෙන්නේ බලන්න. 23 වෙනි ගාන හදලා තියෙන්නේ බලන්න. ඒක 1000යි 1500යි 500යි 500 යන්නේ බිඳුවෙන් ආරම්භ වෙන්නේ බිඳුවයි 500 1000 ඒ ආදී වශයෙන් 4500ටයි ඕන. පන්සිය 1000 1100 1200 අනේ 500 500 1000 1500 2000 2500 3000 3500 4000 4500 ඉවරයි. 4000 ඉවර අපි එකක් එළිය ගන්න ඕන බව දන්න. සංඛ්‍යාත වැඩිම තියෙන්නේ 12යි. උඩට අවශ්‍ය වෙන උපරිම සංඛ්‍යාතය 12යි. 2යි 4යි 6යි 8යි 10යි 12යි. මේ පැත්තට යන
බර අර පැත්ත මේ පැත්ත සංඛ්‍යාතය. බරයි සංඛ්‍යාතය. දැන් බලමු මධ්‍යයගේ පාවිච්චි කරලා තියෙන තියෙන්නේ. පළවෙනි ප්‍රාන්තරයේ ඉන්නේ 1000යි 1500 මැද්දේ. 1000යි 1500 මැද්දෙන් මෙතන යන්නේ. 1000යි 1500 මැද්දෙන් ගියා සංඛ්‍යාතයේ 2යි. ඕක පළවෙනි ලක්ෂණය. 1000යි 1500 මැද්දේ. 1500යි 2000යි මැද්දේ යන්න සංඛ්‍යාතයේ 3යි. 3යි. 2000යි 2500 මැද්දෙන් සංඛ්‍යාතයේ 10යි. සංඛ්‍යාතයේ 10යි. 2000 2500. 2500 3000 මැද්දේ යන්න සංඛ්‍යාතයේ 12යි. 12යි. 3000යි 3500 යන්න සංඛ්‍යාතයේ 7යි. 3500යි 4000 යන්න සංඛ්‍යාතයේ 4යි. ආරම්භක ලක්ෂය මේ හිස් ප්‍රාන්තරයේ මධ්‍ය ලක්ෂය අවසන් හිස් ප්‍රාන්තරයේ මධ්‍ය ලක්ෂය මෙතන. දැන් ආවේ. ඔය ඔබ සම්පූර්ණ කලේ ජාල රේඛයේ උදව් කරගත්ත සංඛ්‍යා ජාල රේඛයේ උදව් කරගන්නේ නැතුව මධ්‍යයගේ පාවිච්චි කරලා යනකෝ සංඛ්‍යාත බහුවස්සරය. ඔතනින් පස්සේ ඉගෙන ගන්නවා චතුර්ථක ගැන. දැන් අපි කතා කරන්නේ චතුර්ථක ගැන. චතුර්ථක කියන්නේ ඉලක්කම් සමූහයක් අපට පුළුවන් සමාන කොටස් 4කට බෙදන්න. දෙන ලද ඉලක්කම් වල අපිට පුළුවන් කෑලි 4කට බෙදන්න. එහෙම කෑලි 4කට බෙදුවා අපි මේ කොටසකට කියනවා චතුර්ථකයක් කියලා. මුලින්ම පටන් ගන්න මුල ඉඳන් පළවෙනිම 4න් එකක් ගියාම කියනවා පළවෙනි චතුර්ථකය කියලා. 4න් එකක් ගියාම පළවෙනි චතුර්ථකය තියෙනවා. හරියටම භාගයක් ගියාම දෙවෙනි චතුර්ථකය Q2 තියෙනවා. Q1 කියන්නේ පළවෙනි චතුර්ථකය. මුළු ව්‍යාප්තියෙන් 4න් 3ක් ගියාම තුන්වෙනි චතුර්ථකය තියෙනවා. මුළු ව්‍යාප්තියේ කෙලවරටම ගියාම කෙලවරේ තමයි එතන 4වෙනි චතුර්ථකය කියන්නේ අවසාන ලක්ෂ්‍යය. 1 2 3 චතුර්ථක ඔය තැන් වල තියෙනවා. දැන් අපි බලමු සංඛ්‍යා වලක චතුර්ථක හොයන හැටි. මේ උදාහරණය ලියමු. හත 3 5 1 11 17 20 10 8 දෙකයි 4යි 6යි 8යි 9යි සංඛ්‍යා සමූහයේ උදාහරණ ලියගන්න. සංඛ්‍යා සමූහයේ පළවෙනි කොටස මධ්‍යස්ථය, දෙවන කොටස පළමු චතුර්ථකය, තුන්වෙනි කොටස තුන්වන චතුර්ථකය, හතරවෙනි කොටස අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අන්තස් චතුර්ථක පරාසය සොයන්න. දැන් අපි බලමු මේ සංඛ්‍යා සමූහයේ ඒ චතුර්ථක ටික හොයන්න. පළවෙනිම දේ තමයි දීති ඇති ඉලක්කම් සමූහය ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. ඒ අනුව කුඩාම සංඛ්‍යාව 2. ඊළඟ ඉලක්කම 3. 4ක් නැහැ. ඊළඟට 5. 6ක් නැහැ. ඊළඟට 7. 8. 9ක් නැහැ. 10. 11. 12 13 14 15 නැහැ. ආපහු 17. ඊළඟට 20. සංඛ්‍යා 9යි 2යි 4යි 6යි 9.
දැන් ඔය ඉලක්කම් පේළියේ හරියට ඉලක්කම් 9ක් තියෙනකොට මේක වෙන් කරන්න පුළුවන් 3යි 4යි මේ ඉලක්කම හරිය මැදට එන බව පේනවා. මේ පැත්තට 4යි මේ පැත්තට 4යි වෙන්නේ. මේ හරිය මැද තියෙන ඉලක්කම තමයි අපි කියන මධ්‍යස්ථය Q2. ඕක තමයි දෙවන චතුර්ථකය. ඊළඟට මේ කොටසේ මෙන්න මේ කොටසේ හරිය මැද ඉලක්කම. මේ කොටසේ හරිය මැද ඉලක්කම ගත්තොත් හරිය මැද ඉලක්කමක් නැහැ. මෙන්න මේ දෙන්න එකතු කරමු. දෙකෙන් බෙදුවොත් තමයි එන්නේ Q1. පළවෙනි චතුර්ථකය. සමානලාට හරිය මැද එක්කෙනෙක් ඉන්නත් පුළුවන් මෙතන නැහැ. මේ කොටසේ හරිය මැද තියෙන මේ ඉලක්කම් දෙක ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් තමයි එන්නේ Q3. ඔන්න දැන් ඉතින් අපි උත්තර ලියන්න. පළවෙනි එකම අපි ගන්නේ මධ්‍යස්ථය. එහෙනම් මධ්‍යස්ථය 8යි. හරි? පළවෙනි උත්තරේ මධ්‍යස්ථය. ඔකට කියනවා Q2 කියලා. මධ්‍යස්ථය 8යි. ඊළඟට අපි ගිහුවා පළවෙනි චතුර්ථකයකට කියනවා Q1. මේ තියෙන පළවෙනි චතුර්ථකයේ 3යි 5යි එකතු කරලා දෙකෙන් බෙදුවා. උත්තර 3යි 5යි එකතු කරාම 8යි. 8 දෙකෙන් බෙදුවාම උත්තරේ 4යි. ඒක තමයි පළවෙනි චතුර්ථකය. ඊළඟ තුන්වෙනි කොටස අපි ගිහුවා තුන්වෙනි චතුර්ථකයේ Q3. Q3 කියන්නේ තුන්වෙනි චතුර්ථකය. ඉලක්කම් දෙකක් තියෙනවා මැදට 11යි 17යි එකතු කරලා දෙකෙන් බෙදුවා. එකතු කළේ 28යි 28 දෙකෙන් බෙදුවොත් 14යි. ඒ තමයි තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය 14යි. අන්තිමට අපෙන් ඇහුවානේ අන්තස් චතුර්ථක පරාසය. ඒක හොයන්නේ මෙහෙමයි. අන්තස් චතුර්ථක පරාසයේ Q3 Q1 සඳහා තියෙන අගයන් අඩු කරන්න. Q3 14යි Q1 4යි. එහෙනම් 14න් අඩු කළා 4යි. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය 10යි. ඕම් අපි ගැටලුවක් උත්තර. හරි කොහොම සරල ගැටලු තියෙන්නේ ඔය වගේ. අපි තව ඉලක්කම් වලක් ගමු. මේ දැන් උතන අපි ගත්තේ ඉලක්කම් උත්තේ සංඛ්‍යාවක් තියෙන වෙලාව ඉලක්කම් 9ක්. අපි බලමු සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යාවක් තිබුණොත් ඉලක්කම් මොකද වෙන්නේ කියලා. දෙවෙනි උදාහරණය ලියාගන්න එකත් දෙවෙනි උදාහරණය බලමු. අර වගේම ඉස්සෙල්ලා ඔබ ඉගෙන ගත්තේ ඉලක්කම් උත්තේ සංඛ්‍යාවක්. දැන් ඉලක්කම් ඉරට්ට ගානක් මේ ටික ලියාගන්න. 9 11 20 18 14 10 10 6 15 11. ඔය ඉලක්කම් සමූහයේ ඉස්සෙල්ලා වගේම මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වෙනි චතුර්ථකය අන්ත චතුර්ථක පරාසය හොයන්නයි හදන්නේ. එතකොට අපි දැන් ඉස්සෙල්ලාම ඉලක්කම් ටික ආරෝහණ පිළිවෙලට ලියන්න ඕන මොනවා කරන්නත් ඉස්සෙල්ලා. එහෙනම් මෙන්න ආරෝහණ පිළිවෙලට ඉලක්කම් ටික ලියලා තියෙනවා. 6 9 10 11 14 15 16 18 20. දැන් බලමු හරිය මැද ඉලක්කම් 1 2 3 4 5. මෙතනින් තමයි වෙන්නේ. ඔතනින් වෙන්නේ. එහා පැත්තට 5යි. එහෙනම් හරිය මැද තනි ඉලක්කමක් නෑ. මේ දෙන්න එකතු කරලා බෙදලා ගන්න. එහෙනම් මධ්‍යස්ථය කියන්නේ 11යි 14යි එකතු කරලා දෙකෙන් බෙදන්න. 11යි 14යි එකතු කළොත් 25යි. 25 දෙකෙන් බෙදුවොත් 12.5යි. මධ්‍යස්ථය හරි. මධ්‍යස්ථය 12.5යි. එතන හරි මැද ඉලක්කම. ඒක තමයි මධ්‍යස්ථය. ඊළඟට මෙතනින් තමයි සංඛ්‍යා ව්‍යාප්තිය වෙන්නේ මේ පැත්ත. මේ පැත්තේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් ඉලක්කම්. එහෙනම් මේ ඉලක්කම් පහේ මැද ඉලක්කම කියන්නේ 10යි. ඒක තමයි Q1 කියන පළවෙනි චතුර්ථකයේ 10යි. ඊළඟට එහා කොටස මෙතනින් එහා මේ ඉලක්කම් පහ ඒකේ මැද ඉලක්කම මෙතන. එහෙනම් එයා තමයි Q3 කියන තුන්වෙනි චතුර්ථකයේ තමයි 16. දැන් අන්තස් චතුර්ථක පරාසය හොයන්න 16න් 10 අඩු කළා. ඒ අනුව අන්තස් චතුර්ථක පරාසය 6ක් වෙනවා. හොඳයි. ඔය ටික තේරුම් ගත්තා නම් ඔබට පුළුවනි ඩෙවුට් එකේ 24 වෙනි ගානේ ABCD කොටස් 4 සම්පූර්ණ කරන්න උතනින් පුළුවන්. සංඛ්‍යා සමූහවල මධ්‍යස්ථ චතුර්ථක හොයන්න යන්න ඒ කොටස. ඉලක්කම් ටික ආරෝහණ පිළිවෙලට ලියුවොත් 4 කුඩාම අංකය ඊළඟට 5 ඊළඟට 6 4 5 6 7 8 4 5 6 7 8 9 11
සංඛ්‍යා තියෙනවා 7ක්. 3යි, 6යි, 7යි. හරි මැද ඉලක්කම වෙන්නේ 7. එයා තමයි Q2. මේ කොටසේ මැද මෙයා තමයි Q1. අග කොටසේ මැදේ මෙයා තමයි Q3. එහෙනම් බොහොම ලේසියෙන් එනවා. පළවෙනි උත්තරය අහන්නේ මධ්‍යස්ථය 7යි. දෙවෙනි කොටස අහන්නේ පළමු චතුර්ථකය 5යි. තුන්වෙනි කොටසේ අහනවා තුන්වන චතුර්ථකය 9යි. හතරවෙනි කොටසේ අහනවා අන්තස් චතුර්ථක පරාසය 9න් අඩු කළා 5 උත්තරේ 4යි. හරි. B කොටස ගානේ ඒ කොටස හරි. B කොටස ආරෝහණ පිළිවෙලට ලිව්වොත් 11 11න් පස්සේ ඊළඟට තියෙන්නේ 17 17න් පස්සේ තියෙනවා 18 18න් පස්සේ එනවා 23 23න් පස්සේ එන්නේ 28 23න් පස්සේ 28 තියෙනවා 28න් පස්සේ තියෙනවා 30 30න් පස්සේ එන්නේ 40 40න් පස්සේ 42 ඊළඟට 50 අතෑරුණාද කියලා හෙයියේ හැකි ලක්කන් ටික ගයි 3යි 6යි 9යි 1 2 3 4 5 6 7 8 9යි දැන් හරි මැදි ඉලක්කම ගන්න 4 4 වෙන් කළා මෙයා හරි මැද එයා තමයි Q2 මේ කොටසේ මැද මේ දෙන්න ඒ දෙන්නගේ මැද Q1 ඒ දෙන්නගේ මැද Q1 මේ කොටසේ මැද මේ දෙන්න ඒ දෙන්නගේ මැද Q3 හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නය අහන්නේ මධ්‍යස්ථය 28 දෙක දෙවෙනි කොටසේ අහනවා පළමු චතුර්ථකය 17 18 එකතු කළා දෙකෙන් බෙදුවා එහෙනම් 17.5 35 දෙකෙන් බෙදුවා තුන්වෙනි කොටස තුන්වන චතුර්ථකය 40යි 42යි එකතු කළා දෙකෙන් බෙදුවා 41යි හතරවෙනි කොටස 4 අන්තර චතුර්ථක පරාසය 41න් අඩු කළා 41න් අඩු කළා 17.5 41න් 17.5 අඩු කරා 41.5 මෙතන 5යි මෙතන බිඳුව එහෙනම් 3යි මෙතන 3 එකත් 23.5 හරි ඒකත් ඉවරයි ඊළඟ කොටස බලන්න C කොටස C කොටසේ ඉලක්කම් පෙළ ආරෝහණ පිළිවෙලට ලිව්වොත් එතන තියෙන කුඩාම සංඛ්‍යාව වෙන්නේ 15 කුඩාම සංඛ්‍යාව ඊළඟට තියෙන්නේ 18 ඊළඟට තියෙන්නේ 22 15 18 22 ඊළඟට තියෙනවා 26 ඒවා දෙකක් 26 ඒවා දෙකක් තියෙනවා එතන 26 දෙකයි ඊළඟට තියෙන්නේ 30 ඊට පස්සේ තියෙනවා 32ක් 32ක් තියෙනවා 32න් පස්සේ ඊළඟට ඉන්න සංඛ්‍යාව වෙන්නේ 46 54 60 බලන්න සංඛ්‍යා තියෙනවා 3යි 6යි 9යි 10යි 3යි 6යි 9යි 10යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි අංක 5 1 2 3 4 5 මෙතනින් එන්නේ එහෙනම් මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවොත් මධ්‍යස්ථේ එහෙනම් පළවෙනි ප්‍රශ්නේ Q2 මධ්‍යස්ථය 26යි 30යි එකතු කරලා දෙකෙන් බෙදුවා 56යි දෙකෙන් බෙදුවොත් 28යි මධ්‍යස්ථය දෙක පළමු චතුර්ථකයේ Q1 මෙහා කොටස ඉලක්කම 5යි ඒකේ මැද ඉන්න 22 තමයි පළවෙනි චතුර්ථකය අග කොටස ඉලක්කම 5යි ඒකේ මැද ඉන්න 46 තමයි තුන්වෙනි චතුර්ථකයේ Q2 46යි Q3 අන්තස් චතුර්ථක පරාසයයි 4 46න් අඩු කරනවා 22
උත්තරේ 24යි අන්තස් චතුර්ථක පරාසය. අවසාන සංඛ්‍යා පෙළ ආරම්භ වෙනවා 12න් 12. ඊට පස්සේ තියෙන්නේ 12න් පස්සේ අපිට තියෙන්නේ උතන 20. 20න් පස්සේ 24, 24න් පස්සේ 26, 26න් පස්සේ 30, 30න් පස්සේ 36, 36 ළඟට 44, ඊළඟට 48. සංඛ්‍යා පෙළේ තියෙන 3යි, 6යි, 8යි සංඛ්‍යා 1 2 3 4 5 6 7 8. ඉලක්කම් දෙක වෙන් වෙනවා මෙතනින්. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් මධ්‍යස්ථ එනවා පළවෙනි කොටස. Q2 කියන මධ්‍යස්ථ එනවා 26යි 30යි එකතු කරලා දෙකෙන් බෙදුවොත් 56 දෙකෙන් බෙදුවොත් 28යි මධ්‍යස්ථ. මධ්‍යස්ථයේ 28යි. ඊළඟට මේ කොටසේ මැද 24යි 30යි එකතු කරනවා. දෙවෙනි කොටස Q1 පළවෙනි චතුර්ථකය 20 24 එකතු කරලා දෙකෙන් බෙදුවා 44යි දෙකෙන් බෙදුවොත් 22යි. Q3 තුන්වෙනි චතුර්ථකය මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවා 30යි 44 එකතු 80යි දෙකෙන් බෙදුවා 40. හතරවෙනි කොටස අන්තස් චතුර්ථක පරාසය 40න් 22 අඩු කළා 18. හරි. ඊළඟට 25 ගානයි පැහැදිලි කරන්න. බලන්න. ඒකෙන් පුළුවන් තේරුම් ගන්න. පුස්තකාලයේ අල්මාරි වල එක් එක් තට්ටුවේ තිබුණු පොත් සංඛ්‍යාව මෙම වගුවේ දැක්වෙනවා. මෙතන තියෙනවා තට්ටුවක තියෙන පොත් ගාන 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි කියලා. පහළින් තියෙනවා සංඛ්‍යා 7යි 11යි 23යි 37යි 48යි 32යි 21යි 13යි 8යි. ඔය අපිට දීලා තියෙන තොරතුරු. මේ තොරතුරු අනුසාරයෙන් අපි හදා ගන්නවා මේ වගේ වගුවක් ඉස්සෙල්ලා. වගුවක් හදා ගන්නවා මේ විදිහේ. එතන අපිට ලේසි හොයා ගන්න. මෙතන ලියන්නේ ඔය තට්ටුවක තියෙන පොත් ගාන. මෙතන පොත් ගාන තට්ටුවක තියෙන. ඊළඟ තැන තට්ටු ගණන. පොත් ගණනයි තට්ටු ගානයි. එතන මෙතන 34, 35, 36, 37, 38, 39, 40, 41, 42. තට්ටු ගාන 7යි, 11යි, 23යි, 37යි 48යි 32යි 21යි 13යි 8යි. හරි. ඊළඟට අපි ගන්නවා මේ තට්ටු ගාන තමයි සංඛ්‍යාතේ කියන්නේ. මෙතෙන්ට අපි ගන්නවා සමුච්චිත සංඛ්‍යාතේ කියන පෙළ. සමුච්චිත සංඛ්‍යාතේ. ඔය පෙළිය අපි සම්පූර්ණ කරගන්න. ඔය තියෙන්නේ. ඒක සම්පූර්ණ කරන්නේ මේ තට්ටු ගාන සංඛ්‍යාත 15ට එකතු කරනවා. ඉස්සරෝම 7 එහෙම. 7ට 11 එකතු කළා 18යි. 7යි 11යි එකතු කළා. 18ට 23 එකතු කළා 41යි. මේ ගානට අපෝ මේක කියන්නේ මේ ඉලක්කම් තුනේම එකතුවයි. 41ට මේක එකතු කළා 78යි. 41යි 38යි. 78යි 48යි එකතු කළා 126යි. 32ක් එකතු කළා 158යි. 21ක් එකතු කළා 179යි. 13ක් එකතු කළා 182යි. 8ක් එකතු කළා 192යි මෙතන. 192යි. 8ක් එකතු කළා 200යි. හරි. දැන් අපි හොයනවා මේකේ චතුර්ථ. අපි මේක අහලා තියෙනවා බලන්න. මධ්‍යස්ථය හා අන්තස් චතුර්ථක පරාසය සොයන්න. ඉතින් ඒක හොයන්න අපි දන්නවා Q1 Q2 Q3 හොයන්න. මේක ඉස්සෙල්ලාම අපි ගන්නවා Q1 පිහිටීම. අර අනිකට වැඩිය වෙනස් මේක. ඉලක්කම් මෙතන 200ක් තියෙනවා. ඉලක්කම් 200 මේ වගේ අර ඉස්සෙල්ලා ගණන් වල වගේ ලියලා බැලුව හොයන්න අමාරුයි. Q1 පිහිටීම ගන්න මේ ක්‍රමය මතක තියාගන්න 4න් 1යි n. n කියලා කියන්නේ මෙතන තියෙන මුළු සංඛ්‍යාතේ සමුච්චය සංඛ්‍යාතේ මුළු ගාන.
එහෙනම් 4න් එක වැඩි කරනවා n කියන 200. 200න් 4න් එකක් කියන්නේ 50යි. එහෙනම් Q එක තියෙන්නේ 50 වෙනි ඉලක්කම ළඟ. ඒතර අපි බලමු 50 වෙනි ඉලක්කම මොකක්ද? බලන්න 34 ඒවා 7ක් තියෙනවා. 35 ඒවා 11ක් තියෙනවා. දැන් ඉලක්කම් 18ක් ඉවරයි. 36 ඒවා 23ක් තියෙනවා. දැන් ඉලක්කම් 41ක් ඉවරයි. අපට ඕනේ 50 වෙනි ඉලක්කම. එහෙනම් 41 වෙනි ඉලක්කම 36ක්. 41 වෙනියට තියෙන 36 කියන ඉලක්කම. 41 වෙනිය. ඊළඟට ඔබට පේනවා 42 වෙනි ඉලක්කම පටන් ගන්නෙ 37 ඒවා. ඔය විදිහට 37 ඒවා දිගටම 37ක් තියෙනවා. ඒ කියන්නේ 78 වෙනි සංඛ්‍යාව දක්වාම තියෙන්නේ 37. 42 වෙනි ඉලක්කමෙන් පටන් අරගෙන 37 ඒවා 37ක් තියෙනවා. 78 වෙනි ඉලක්කමට යනවා. එහෙනම් මේකෙන් පේනවා 50 වෙනි ඉලක්කම ලෙස තියෙන්නේ මේ සංඛ්‍යා පිළි 50 වෙනි ඉලක්කම ලෙස තියෙන්නේ 37. එහෙනම් එළින්ම ලියන්න පුළුවන් අපිට Q එක සමානයි 37යි. ඒක ඉතින් හොයාගන්න හරි ලේසි. මේකේ බලන්න 50 පහුවෙන්න තැන. 50 පහුනේ මෙතන. නවත්තන්න ඉදිරියක් ඒක මෙතෙන්ට යන්න. හරි? මෙතෙන්ට යන්න. එහෙනම් 37යි. ඒක තමයි පොත් ගණන. ඒක තමයි Q එක. මේ විදිහට බලමු. Q2 පිළිටි. ඕම් Q2 කියන්නේ මධ්‍යස්ථයේ තමයි. Q2 පිළිටීම ගන්න භාගයයි n වලින්. n කියලා කියන්නේ 200. 200න් භාගයක් 100යි. 100 පහුවෙට තන බලන්න. මෙහෙම ගියොත් 100 පහුවෙලා තියෙන්නේ මෙතන. ඒකෙලින් ඉස්සරහට එන්න. එහෙනම් 38යි ඒක තමයි Q2 මධ්‍යස්ථය. මධ්‍යස්ථයේ 38යි. 100 පහුවෙච්ච තැන. ඒ කියන්නේ 100 වෙනි තට්ටුවේ තියෙන්නේ පොත් 38 ගන්න. හරි. ඊළඟට Q3 පිහිටි. Q3 පිහිටීම සමානයි. මේ ක්‍රමේ මතක තියාගන්න 4න් 1යි 2න් 1යි 4න් 3යි ඊළඟ. තුන්වෙනි චතුර්ථකයේ තියෙන තැන. 4න් 3යි. 4න් 3 වැඩි කළා 200. 204න් කැපෙනවා 50. ඒවත් 3ක් 150. එහෙනම් තුන්වෙනි චතුර්ථකයේ 150 පහුවෙන්න. පල්ලෙහාට ගියොත් 150 පහුවෙන්නේ මේ මෙතන. එහෙනම් 150 වෙනි ඉලක්කම ලෙස තියෙන්නේ 39. එහෙනම් Q3 39. Q3 39. ඒ අනුව අන්ත චතුර්ථක පරාසය එහෙනම් 39න් අඩු කළා Q1 කියන 37. එහෙනම් අන්ත චතුර්ථක පරාසය දෙකයි. ඒකත් ඔය විදිහට හදන්න එහෙනම් ඒ අපි හැදුවේ 25 වෙනි ගානමයි 25 හදාගෙන ඊළඟට 26 ඔය වගේම හදන්න. හරි. දැන් 26 වෙනි ගාන බලන්න. එහෙනම් හදලා ඇද්දි පැකට් එක තියෙන කටු ගානයි පැකට් ගානයි අපි සමුච්චය සංඛ්‍යා දෙක කරනවා 7යි 16යි 32යි එකතු කරගෙන යන්න. 52යි 74යි 100යි 119යි 135යි 144යි 150. අර වගේම හදමු. ඉස්සෙල්ලා ලිව්වා Q1 පිහිටීම Q1 තියෙන තැන 4න් 1යි 4න් 1 වැඩි කළා 150යි. එන්නේ 150යි මුලගා.
154න් හරියටම බෙදෙන්නේ නැහැ. දෙකෙන් කැපෙනවා දෙවරක් 2යි 75යි. 75 දෙකෙන් බෙදුවොත් 37.5යි. 37.5 පහු වෙන තැන මෙතන 32යි මෙතන. 37 වෙනි පැකට්ටුවයි 38 වෙනි පැකට්ටුවයි අතර තියෙන ගාන කියන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් සංඛ්‍යාව මොකද 98යි. Q1 98යි. පළවෙනි චතුර්ථකය 98යි. දෙක Q2 පිහිටීම භාගයයි n. භාගය වැඩි කිරීම n කියන්නේ 150. දෙකෙන් බෙදුවොත් 75යි. 75 පහු වෙන තැන. බලාගෙන ගියොත් මෙතන 74යි 75 මෙතෙන්ද ගියා 100යි. Q2 100. Q2 100යි. Q3 පිහිටීම 4න් 3යි. 4න් 3 වැඩි කිරීම 150. 150 3ෙන් වැඩි කරලා 4ෙන් බෙදුවා. නැත්නම් දෙකෙන් කැපෙනවා දෙවරක් 2යි 75. 225ට දෙක. කියන්නේ 112.5. 112.5. 112.5 පහු වෙනවා. අතන 100යි මෙතන. එහෙනම් ඒ ඔස්සේ තියෙන 101 Q3. තුන්වෙනි චතුර්ථකේ 101යි. එහෙනම් අන්තර්චතුර්ථක පරාසය Q3න් Q1 ගන්නවා. අන්තර්චතුර්ථක පරාසයයි මේ. 101න් අඩු කළා. පළවෙනි චතුර්ථකයේ Q 98යි Q1. අඩු කළාම අන්තර්චතුර්ථක පරාසය 3යි. හරි. ඔතනින් පස්සේ අපි ඉගෙන ගන්නවා දැන් මෙච්චර වෙලා දරුවනේ අපි ඉගෙන ගත්තේ සමූහණය නොකරන ලද සමූහණය නොකළ දත්ත සමූහයක චතුර්ථක හොයන හැටි. දැන් අපි බලමු සමූහණය කළ දත්තවල චතුර්ථක හොයන්නේ කොහොමද? සමූහණය කළ දත්තවල චතුර්ථක ඔය ක්‍රමයට හොයන්න බෑ. ඒකට අපි සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් ඇඳ ගන්න ඕනේ. ඒකෙන් තමයි යන්නේ. මම ඔබට 27 වෙනි ගාන එකෙන්ම පැහැදිලි කරන්නම්. ඒතර ඉතුරු ගණන් ටික හදා ගන්න පුළුවන්. 27 වෙනි ගාන ඔකෙම බලන්න දරුවෝ. ඒතකොට ගානක් ආයෙ ලියන්න දෙයක් නැහැ. සිසු සමූහයකේ ලකුණු පහත දැක්වේ. ඔය තියෙන සමූහණය කළ දත්ත ගාන. ලකුණු 0 10 10 20 ඔය ආදී වශයෙන් තියෙනවා. මේකටත් අපි පුංචි වගුවක් හැබැයි ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. අර 29යි කියන්නේ. හරි. දැන් ඉස්සෙල්ලා වගේ හොයන්න බෑ. දැන් සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් අඳින්න ඕනේ. සමුච්චය සංඛ්‍යාත වක්‍ර පුතේ අඳින්න නම් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රස්ථාර කඩදාසියක් ඕනේ. ඒකෙන් ඔයගලගේ දැනට ප්‍රස්ථාර කඩදාසි නැත්තම් මේ පාඩම පොතෙන් එහාට කරන්නේ නැතුව ඔකට ඕනේ 1යි 2යි 3යි 4යි ප්‍රස්ථාර කඩදාසි 4ක් ඔයාගෙන මේ වැඩේ පටන් ගන්න නැත්නම් අසාර්ථකයි. ප්‍රස්ථාර කඩදාසි ඕනෙමයි මේක හදන්න. ප්‍රස්ථාර කඩදාසි නැත්තම් ওই පාඩම උතරින් පස්සේ කරන්න යන්න එපා වර්ධිත. ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන හදන්න මෙන්න ප්‍රස්ථාර කඩදාසිය අරගෙන ඔයා ගත්තා නම් දැන් කරන ක්‍රමය බලන්න. ඔබේ ප්‍රස්ථාර කඩදාසියේ සීමා දෙක. ඒ කියන්නේ මෙහෙම තියෙන කඩදාසියේ අර කොටු පටන් ගන්න සීමා වලින් අපි අක්ෂර දෙක මෙතනින් ඇද ගන්නවම එල් අකුරේ හැඩයට මොකද මේ වගේ අක්ෂරවල ඍණ ඛණ්ඩාංක පද්ධතිය වැඩක් නැහැ. අපිට ධන ඛණ්ඩාංක විතරයි ඕනේ. ඒකෙන්ද එල් අකුරේ හැඩයට අක්ෂර දෙක අර කොටු පටන් ගන්න සීමාවෙන් අපි ඇද ගන්න. හැම වෙලෙම මේ සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාර අඳිනකොට මේ සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරයක් අඳින්න. ඒවට කියනවා අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ප්‍රස්ථාරය කියන්නේ සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරය. ඒක තමයි අඳින්න ඉගෙන ගන්න. ඕනම සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරයක එක්ස් අක්ෂයට ගන්නේ පන්ති ප්‍රාන්ත. මේ පැත්තට ගන්නේ පන්ති ප්‍රාන්ත. මේ පැත්තට ගන්නේ සමුච්චිත සංඛ්‍යාත. ඕක වෙනස් කරන්නේ කොයිම වෙලාවකවත්. පන්ති ප්‍රාන්තරයි සමුච්චිත සංඛ්‍යාතයි. හරි. පන්ති ප්‍රාන්තර ආරම්භ කරන්නේ බිඳුවෙන්. බිඳුවෙන් ආරම්භ කරගෙන පන්ති ප්‍රාන්තරය යනවා 70ට යනකම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඔය ප්‍රස්ථාර පොළවල පුංචි සෙන්ටිමීටර් කොටු දෙකක් ගිහිල්ලා 10 ඊළඟ සෙන්ටිමීටර් කොටු දෙක ගිහිල්ලා 20
30 40 50 60 කියලා සෙන්ටිමීටර් කොටු දෙකෙන් දෙක ලියන්නේ. එතකොට පැහැදිලි හේතුව මේ අතර පරතරේ කුංචි කොටු 10ක් තිබ්බහම උත්තර ගන්න ලේසි. පරතරේ කොටු 10න් 10 තිබ්බහම පිළිතුරු ගන්න ලේසි. මොකද මේක වෙනස් වෙන්නේ 10න් 10 නිසා. ඒතර හැම වෙලේම එක කොටුවක් එකයි කියලා සලකන්න. ඊළඟට මේ පැත්තට තියෙන ඉහළම අගය මෙතන 30යි. එහෙනම් උඩ පැත්තට ඔබට සුදුසු පරිමාණයක් මොකක් හරි ක්‍රමයකට 30ට යනකම් ලියන්න. මහා 10 15 20 25 30. ඒ පහ ලියන්නේ කුඩා සෙන්ටිමීටර් කොටුවක් ලියුවත් කමන්නේ. සෙන්ටිමීටර් කොටුවකින් පහ ලියුවොත් එක කොටුවක් එකයි 30න් ගන්න පුළුවන්. සෙන්ටිමීටර් කොටුවෙන් කොටුව ලියන්න පුළුවන්. 5 10 15 20 25 30. නැති. ඒතර ප්‍රස්තාර කොලේම යන්නේ නැහැ. කොලේ භාගික වගේ ඇද්දයක් එකක්. සමාන කොලේ ඉතුරු වාගේ තව එකක් හද ගන්න පුළුවන්. සම්පූර්ණ කොලයක් යන්නේ නැහැ. හරි. දැන් ඔන්න බලා ගන්න පරිස්සමෙන් අඳින ක්‍රම. මෙන්න මේ ප්‍රාන්තරයේ අගමායිමයි. මෙතන තියෙන සමුච්චය සංඛ්‍යාතයයි ගන්න. 10 3යි. 10 දැන් ඔයගොල්ලෝ කොටු පහක් තරම් තියෙනවා නම් 3යි කියන්නේ 3 ඉලක්කම. හොයාගත්තා ඒක. හැම ඉලක්කමක්ම ලියලා නැහැ අපි කොටු පහක් ගිහින් පහ ලියලා තියෙනවා. උඩා කොටු 5යි. ඒකයි කිව්වේ කොටු වල පොලේ මේක කරන්න බෑ කියලා. හරි? 10 3යි. ඊළඟට 20. මෙතනින් ගන්න. 20 8යි. 20 8යි. 8 තියෙන තැන ගන්න. 20 8යි. ඊළඟට 30 15යි. 30 15. 30 15යි. ඊළඟ 40 23යි. 40 23යි. 23 දැන් තියෙන තැන හොයාගන්න පුළුවන්. කොටු පහෙන් පහ අරන් තියෙනද 20 පහ වෙලා කොටු 3යි 23යි. 50 27යි. 50 27යි. 20 පහ වෙලා දෙකක් ගියා 27යි. 60 29යි. 60 29යි. ඒකට හොඳටම කිට්ටු. 70 30යි. ඕල් ලක්ෂ ටික හරි. ලකුණු. දැන් ආරම්භයේ මෙතන බිඳුවනේ. බිඳුවේ පටන් ගන්න. පටන් අරන් මේ ලක්ෂ ටික අපි අර පරාවල ප්‍රස්තාර වල ඇඳා වගේ නිදහස් සතිය යාත්‍රා. ඕම ඔය හැඩයට තමයි හැම වෙලෙම සමුච්චය සංඛ්‍යාත වක්‍රයේ හැඩය ඕක තමයි. ඔය හැඩයට තමයි හැම සමුච්චය සංඛ්‍යාත වක්‍රයක්ම ලැබෙන්නේ. දැන් ඔය වක්‍රේ උදව් කරගෙන අපිට පුළුවන් චතුර්ථක සොයන්න. ඉස්සෙල්ලම බලමු අපි මධ්‍යස්ථය හොයන හැටි. මධ්‍යස්ථය හොයන හැටි බලමු. දැන් සමුච්චය සංඛ්‍යාත වක්‍රේ ඉස්සෙල්ලා හොයන්නේ මධ්‍යස්ථය තමයි. පළවෙනි චතුර්ථකය හොයන්න වැඩි මධ්‍යස්ථය හොයලා ඉන්න ඕනේ. මධ්‍යස්ථය හොයන්නේ මේ සංඛ්‍යාතයේ වැඩිම ගාන තියෙන මේකේ මැද අගේ ගන්නවා 15. මැද අගේ කියන්නේ 15 අපි දානවා. එතනින් අඳිනවා රේඛාවක් වක්‍රේ කැපෙන. වක්‍රේ කැපෙන තැනින් 15ට හරවනවා. ඒ මැද්දා අපිට පේනවා හරියටම ඇදෙන්නේ 30ට. හරියටම ඇදෙන්නේ 30ට. එහෙනම් ඒකෙන් කියන්නේ මධ්‍යස්ථය Q2 30යි. පළවෙනි උත්තරේ මධ්‍යස්ථය නැත්නම් Q2 30යි. ඕ මධ්‍යස්ථය හේතු. මධ්‍යස්ථය 30යි Q2. ඊළඟට අපි හොයනවා Q1යි Q3යි. ඒ අන්තස් චතුර්ථක පරාසය හොයන්න. දැන් Q1 හොයන්නේ මෙහෙමයි. මේ පහළ අර්ධයේ 15යි බිඳුවයි අතර මැද ගන්න. 7මාර. 7මාර. එතනින් අඳිනවා රූල තෙල රේඛාවක් වක්‍රේ කැපෙන. කැපුණාට පස්සේ කැපෙන තැන ඉඳන් පහළට අඳිනවා. කැපෙන තැන ඉඳන් පහළට අඳිනවා. මේ x අක්ෂය හම්බ වෙන තැනටයි අගේ තමා Q1. ඔබ හරියට එන්නර ළමයිකට ඔක ආසන්න ලෙස 20ට හොඳටම කිට්ටු ගානක් එන්නේ 20ට හොඳටම කිට්ටුයි 19ක් වගේ නැත්නම් 19.5 වගේ අගයක් තියෙනවා. ඒ Q1. පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. එක දරුවෙකුගේ පිළිතුරක් තවත් දරුවෙකුගේ පිළිතුරකට සුළු ප්‍රමාණයකින් පිළිතුර වෙනස් වෙන්න පුළුවන්. විවාහයේ පරාසය තුළ අපි උත්තර බලමු. හරි. ඊළඟ Q3 හොයනවා. 15යි 30යි හරි මැද ඉලක්කම. ඒ කියන්නේ 27.5 ගන්න. 27.5. 22.5.
22.5 අනේ 22.5 15යි 30යි මැද්දේ 22.5 ඇඳලා පල්ලෙහාට අදින්න. ඒ ඇඳුනහම අපිට එනවා Q3. Q3 හරියට ඇඳලා මේකට ආසන්න ලෙස එන්නට ඕනේ. 40ට කිට්ටු උත්තරයක් 39ක් වගේ. ඒ අනුව අන්තර් චතුර්ථක පරාසය හොයනවා අපි 39 19 අඩු කළා අන්තර් චතුර්ථක පරාසය 20යි. හොඳයි. ඕම ඔය විදිහට දැන් 27 වෙනි ගානයි ඔය කිව්වේ. ඔය ක්‍රමයට 28 29 30 ගණන් තුන හදන්න. ඒ තුනම හැබැයි ප්‍රස්ථාර කඩදාසියක ප්‍රස්ථාරය ඇදලා බලන්නට ඕනේ. නැත්නම් හරියට උත්තරේ එන්නේ නැහැ. අනික ඔව්වගෙන් සමහර විට අර ජාල රේඛවල වගේ නැත්නම් සංඛ්‍යාත බහුවස්තර වල වගේ මුල අවශ්‍ය නැති ඉලක්කම් තියෙනවා නම් අර මුල අකුළු ආදයෙන් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස බැලුවොත් ඔතන 28 නන්නේ 29ත් නැහැ 4 8 කියනකොට බිඳුවේ 4 කියලා ගත්ත හැකි. නමුත් අන්තිම 30 වෙනි ගානේ 20න් පටන් ගන්නවා. එතන මුල 20ට යනකම් වැඩක් නෑ. ඒක නම් මුල ටික 20ට යනකම් අකුල්ලා එතනින් පස්සේ යඳගත්තාම මුල ටික වැඩක් නෑ. ඒක අකුල්ලා ගත්තා. හරි දැන් සම්පූර්ණ කරන්න 28 29 30. යි 22යි 41යි 64යි 93යි 127යි 149යි 169යි 187යි 200යි. හරි. දැන් සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න ගමු. සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න දැන් ඔයගොල්ලෝ සුදුසු පරිමාණයක් කඩදාසියේ ප්‍රස්ථාර කඩදාසියට ගැලපෙන හැටියට තමුන්ට අඳින්න පුළුවන් මට්ටමින් තෝරගන්න. ඒතර මේ පැත්ත ගන්න ඕනේ බිඳුවේ ඉඳන් 60න් 60යි 120යි 60න් 60 තමයි යන්නේ 600ට යනකම්. එතකොට අපි सेंटीमीटर අර පහේ කොටුවක් හරි सेंटीमीटर කොටු මේ सेंटीमीटරේ කොටුවක් ගත්තා නම් 60 කියලා මෙතන 60 ලිව්වා නම් 120 180 240 300 360 420 480 540 600 මේ පන්ති ප්‍රාන්ත දැන් ඔයාලා තේරුම් ගන්න ඕන පුතේ මෙන්න මෙච්චරයි මේ x අක්ෂයේ දැන් ඔබ 60ට යනකම් ලිව්වේ ඔයාලා 60 ලිව්වේ සෙන්ටිමීටර් කොටුවක් ගිහිල්ලා නම් කුඩා කොටු පහක් මෙතන තියෙනවා. ඒතර ඔබේ එක කොටුවකින් මේ අතට x අක්ෂයේ පැත්තේ ඔයාලගේ එක කොටුවකින් පෙන්නනවා 12. ආන්ගේ දුවත් ඒ කියන්නේ කුඩා කොටු 10කින් ලිව්වා නම් එම කොටු 10කින් 60ක් පෙන්නනවා. එහෙනම් ඔබේ කුඩා කොටුවකින් පෙන්නන්නේ 6ක්. එයන ඔබේ ඔබ තෝරගත්ත පරිමාණය අනුව කොටුවකින් කීයක්ද පෙන්නන්නේ කියලා ඔබ තීරණය කරගන්න ඕනේ. सेंटीमीटर කොටුවෙන් කොටුව ගත්තා නම් කොටුවකින් 12යි. කොටු දෙකෙන් දෙක පරතර ගත්තා නම් කොටුවකින් 6යි. ඒ තියෙන ඉඳ පුළුවන් විදිහට ගන්න. ඊළඟ උඩ පැත්තට තියෙන උපරිමයේ 200යි. මේ 200 දක්වා ලියා ගන්න ඕන කොහොම හරි. 200 දක්වා ලියන්න අපිට පුළුවන්. මම මේ 20යි කියලා ලියලා තියෙන්නේ සෙන්ටිමීටර් කොටු දෙකක් කියලා. सेंटीमीटर कोटु देखें देख लीजिए 20 40 60 80 100 120 140 160 180 200 මේ සමුච්චිත සංඛ්‍යාතයේ පැත්ත සමුච්චිත සංඛ්‍යාතයයි මේ පැත්ත පරතරේ සෙන්ටිමීටර් කොටු දෙකෙන් දෙකයි ලියුවේ. ඒතර කොටු දෙක දෙක ගත්තොත් 2 4 6 8 10 12 14 16 18 20ක් පුළුවන් ගන්න. 20 උස අතර ගන්න පුළුවන් වුණ තරම් ඉඩ තියෙනවා. හරි. දැන් අනිමු
මං කව ප්‍රාන්තරයේ අගම ආයිම ගන්න. 68යි. දැන් 68 කියන එක ඕගොල්ලෝ හරියට හොයලා ගන්න ඕනේ. දැන් මේ අතට සෙන්ටිමීටර් කුටු දෙකක් කියන්නේ කුඩා කුටු 10ක්. කුඩා කුටු 10කින් තමයි ඔයාලා 20 පෙන්නේ. එහෙනම් ඒකේ තේරුම කුඩා කොටුවකින් දෙකක් පෙන්න. එක පුංචි කොටුවක් දෙකක් පෙන්න. ඒකනේ කොටු 10කින් 20ක් පෙන්නේ. එහෙනම් ඔබ තෝරගන්න ඕනේ 8 පෙන්නන්න කොටු කීයක් ඕනද කියලා. 68 කොටු 4යි ඕනේ. දැන් හරියට හොයලා ගන්න ඕන හරියට. 120 120 හරියට තියෙන තැන හොයලා ගන්න. 22යි. 20 පහු වෙලා 2යි කියන්නේ තව කොටු 1යි. 20 පහු වෙලා එක කොටුවක් ගියා නම් 22 වෙනවා. කොටුවකින් 2යි. 180 41යි. 180 41යි. 40 පහු වෙලා කොටු භාගය. 41යි. 240 64යි. 240 64යි. 60 පහු වෙලා තව කොටු දෙකක් ගියා නම් 64යි. කොටුවකින් 2යි 64යි කියන කොටු 2යි. 393යි. 393යි. 90 තියෙන හොයාගන්න හැකි. 90 පහු වෙලා කොටු එකමාර 93යි. 93 හරියට හොයලා ගන්න නෙමෙයි. දැන් ඒ වගේ පැහැදිලි 360 127 හොයා ගන්න පුළුවන්. 360 127යි. 360 420 149යි. 420 149යි. 480 169යි. 480 169යි. 540 187යි. 187යි. 600 200යි. 600 200යි. ආරම්භ වෙන්නේ බිඳුවෙන් ව්‍යාප්තිය එතනින් පටන් අරගෙන අර ඉස්සෙල්ලා වගේ නිදහස් සති ලක්ෂණ ටික යා කරන්න. ඔය ඔබට ලැබෙන්නේ සමුච්චය සංඛ්‍යාත වක්‍රයයි. දැන් ඒකේ හොයන්න 28 වෙනි ගාන මධ්‍යස්ථය. එතකොට මේකේ 200 හරිමදාගේ 100. 100න් අඳින රේඛාවක් වක්‍රයේ කැපෙන. 100න් අඳින. වක්‍රයේ කැපුණාට පස්සේ එතන ඉඳන් පහළට අඳින්න. ඇඳලා බලන්න කීයට දෙන්නේ කියලා. මේ 300යි 360යි අතර අගයක් එයි. මට ඉස්ථා නිවැරදි අගය කියන්න බෑ මේක රස්තාර කොලේ කැන්දර. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන්. නිවැරදිම අගය ගන්න පුළුවන්. මං කියවා මේ පැත්තේ කොටුවක් ඕගොල්ලෝ කොටු වහින් පහ ගත්තා නම් කොටුවක් 12යි. 300 පහු වෙලා එක කොටුව නම් ගියේ 312යි. කොටු දෙකක් ගියා නම් 324යි. කොටු එකමාරක් නම් 318යි ඒකට ගන්න. ඒ මධ්‍යස්ථයේ Q2. මධ්‍යස්ථයේ තමයි ඔය ඉන්නේ Q2 312ට කිට්ටු ආසන්න අගයක් තියෙන්නේ. දෙක පළමු චතුර්ථකය මේකේ මැද ගන්න 100. 100 මැද කියන්නේ 50. 50න් අදින්න 50න් අදින්න 50න් ඇද්දේ 180 පහු වෙලා කොටු 3ක් විතර වගේ යයි. එතකොට 36යි 12 3 180යි 36යි කියන්නේ 216ක් විතර. ඊට කිට්ටු ආසන්න අගයක් තියෙනවා. කොටුවක් 12යි. 12 3යි කියන්නේ 36යි 180 ඉඳන් 36ක් ගියොත් 216ක් විතර වෙයි. ඊට ආසන්න අගයක් තියෙනවා. ඒ තමයි Q එක 100 එක. ඊළඟට මනහෙන් ඇදුවා. මනහෙන් ඇදලා Q එක ගන්න. ඊළඟට Q3 100යි 200යි අතර 150න් අදින්න. 150න් අදින්න.
150න් ඇදලා බලන්න. වක්‍රේ කැපුණාම පල්ලෙහාට හරවන්න. 150. මේ 420 හොඳටම කිට්ටු වගේක් දෙයි. Q3 තුන්වෙනි චතුර්ථකයේ 420ට හොඳටම කිට්ටුයි. 426ක් විතර. කොටුවක් ගියොත් නම් 432යි. කොටු භාගයක් වගේ ගියොත් 426යි. කොටුවක් කියන්නේ 12යි, කොටු භාගයක් නම් 6යි. ඒකෙන් හොයනවා අපි අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය එනවා 426න් අඩු කරනවා 216. මේ උත්තර ඔයගොල්ලන්ගේ වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය කොටුවකින් ඔබ පෙන්නන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. කොටුවකින් 12ක් පෙන්නනවා ඔබේ පිළිතුරු 12ක වෙනසක් වෙන්න පුළුවන්. මේක අඩු කළොත් 0යි 1යි 2යි. අන්තස් චතුර්ථක පරාසය 210යි. අපි ඒ සම්පූර්ණ කළේ 28 වෙනි ගාන. හතරෙන් තමයි සංඛ්‍යා ව්‍යාප්තිය පටන් අරගෙන ඇදගෙන යන්නේ. ආරම්භය 4. බිඳුව එහෙම නොවේ. හරි. දැන් අර වගේම අපි බලමු මධ්‍යස්ථය සහ චතුර්ථක ටික. ඒතර මේකේ y අක්ෂයේ වැඩිම ගාන 80යි, හරිමැද තියෙන්නේ 40. අපි 40න් අඳිනවා. ඇඳලා පල්ලෙහාට හරවනවා. එහෙම හැරෙවොත් ඔයාලට ආසන්න ලෙස එනම ඇති ඔක 16ට කිට්ටු ගාන 15ක් විතර. ඒ තමයි මධ්‍යස්ථය. Q2 කියන මධ්‍යස්ථයේ 15ක් විතරයි. 15ට කිට්ටු ගානක් එනවා. ඊළඟට අන්තස් චතුර්ථකේ හොයන්න බලමු 20න් අන්න. ඊළඟට 20න් අන්න. 20න් අන්න. 20න් ඇද්දාම ඒකේ 13ට වගේ පළවෙනි චතුර්ථකය 13ට වගේ ආසන්න වෙයි. Q3 කියන තුන්වෙනි චතුර්ථකයේ අදින්නේ 40යි 80යි අතර මැද 60. හැටෙන් අදපුවාම මේකේ 22ට විතර කිට්ටු ගානක් එයි. 22ට වගේ ආසන්න අගයක් එයි. එහෙනම් අන්තස් චතුර්ථක පරාසය මේවා වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ උත්තර වලට. ලොකු වෙනසක් නෙමෙයි කුඩා වෙනසකින් වෙන්න පුළුවන්. අන්තස් චතුර්ථක පරාසය යන 9. ඒ ගානක් සම්පූර්ණයි. අන්තිම ගාන බලමු. හරි. දැන් බලන්න සමුච්චය සංඛ්‍යාතයේ තීරුව පිරුණා. මේක 20න් ආරම්භ කරන්න තියෙන 0යි 20යි අතර ටික ඇකිලුවා. ඊට පස්සේ 5න් 5 ලියන්න ගියා 55ට යනවා. ඒතර මේ අතර පරතරේ කොටු 5න් 5 ලියුවත් කමන්නේ 5ක් ඉදලා කොටුවකින් එකයි. කොටු 5න් 5 ලියුවා. ඔයගලට කැමති නම් සෙන්ටිමීටර කොටු දෙකෙන් දෙක 10න් 10 ලියන්න. කුඩා කොටු 10න් 10 ලියුවත් කමන්නේ. ඒතර කොටුවකින් දෙකයි. ඒ වල පරිමාණයක් ගන්න. මේ පැත්ත නම් මේ 80ට යනකන් සෙන්ටිමීටර කොටු දෙකෙන් දෙක ලියන්න ලේසි. ඒතර 2යි 4යි 6යි 8යි කොටු 16යි ඕන වෙන්නේ මේ පැත්තට. හරි. දැන් අදිමු 25 10. 25 10. පළවෙනි එක 30 22යි. 30 22යි. 35 36යි. 35 36යි. හරියට 36 හොය තියෙන ගාන හොයලා ගන්න. 40 56යි. 40 56යි. 40 56යි. 45 72යි. 45 72යි. 50 78යි. 50 78යි. 55 80යි. 55 80යි. දැන් ආරම්භක ලක්ෂ්‍ය 20 මේක බලන්න 20න් පටන් ගන්න. මෙතනින් පටන් අරගෙන නිදහස් සති මේ ලක්ෂ්‍යයට යා කරලා සමුච්චය සංඛ්‍යාත වක්‍රය ගන්න. හැම සමුච්චය සංඛ්‍යාත වක්‍රයම පුතේ එක වගේ. හැබැයි ඔබ කීයටවත් මේවා කොටුල් කොල්ල ඇදලා උත්තර ගන්න එපා. ප්‍රස්තාර කොල්ලම ගන්න ඕනේ. දැන් බලමු උත්තර. ඉස්සෙල්ලාම ගමු මධ්‍යස්ථය. මේකේ ඉහළ මාගේ 40 මැදාගේ 40 40න් ඇදලා පහළට හැරෙමු. 40න් ඇදලා පහළට හැරෙවුවා. ඔබට එන්න ඕනේ 37ක් 36ක් වගේ අගයක් මධ්‍යස්ථයට එන්න.
36 37 වගේ කිට්ටු වගේක් මධ්‍යස්ථයේ තියෙන. 35ට ආසන්න අගයක්. ඊළඟට 20න් අඳිමු. ඊළඟ එක 20න් අඳින්න. 20න් ඇඳාම 30ට හොඳටම කිට්ටු වගේක් තියෙනවා. 29ක් නැත්නම් 29.5ක් වගේ අගයක් එන්න පුළුවන් Q එකට. 29.5 වගේ අගයක්. 0.5 ගන්නත් අපිට පුළුවන් කොටු භාග. ඊළඟට 60න් අඳින්න. 60න් අඳින්න. 60න් එන්දාම 40යි 45යි අතර වගේ අගයක් එයි. සාමාන්‍ය 41ක් 42ක් විතර වගේ එන්න පුළුවන්. 41 හෝ 42 වගේ අගයක් ඊට ආසන්න අගයක් එයි. අන්තශ්චතුර්ථක පරාසය හොයන්න 41කින් අඩු කරමු 29.5. අඩු කළාම අපට එනවා උත්තරේ 10.5. කොළහයි දසම. අනේ 10යි බිඳුවේ 11.5ක් එනවා. 29යි 30යි 40යි 41යි. 11.5යි අන්තර්ගතව පරාසය දැන් හරි පුතේ මොන සංඛ්‍යානේ පාඩම උතනින් ඉවරයි. ඊළඟ සතියේ අපි ඔයාලට මේ විභාග ගණන් ටිකේ උත්තර කියනවා. ඔබ සියලුම විභාග ගණන් ලබන සතියේ වෙනකොට අවසන් කරලා තියන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඉස්සර 31 වෙනි ගානේ සිට 31 වෙනි ගානේ ඉඳන් ඔයගොල්ලන් සංඛ්‍යානේ ටියුට් එක අරගෙන තියෙන දරුවෝ ඔක්කොම 31 වෙනි ගානේ ඉඳන් ගණන් ටික 66ට යනකම් 31 වෙනි ගානේ ඉඳන් 66ට යනකම් ගණන් 30 ගානක් තියෙනවා. ගණන් 30යි දැන් හැදුවේ. තව ගණන් 30ක් තියෙනවා. පහසුත් නැහැ. සමහරට එක සතියෙන් අපිට සාකච්ඡා කරන්න බැරි වෙයිද දන්නෙත් නැහැ. උත්සාහ කරමු. ගණන් 30ක් තියෙනවා. හෙට ප්‍රශ්න ටික උත් තියෙනවා. ඔක්කොම ටික ඉවර කරන්න. කොහොමත් අපි ඊළඟ වීඩියෝ එකෙන් විභාග ගණන් ටික ඔක්කොම හදලා සංඛ්‍යානේ පාඩි ඉවර කරනවා. හැබැයි මම හැමදාම කියනවා වගේ දරුවනේ විභාග ගණන් ටික හදන්න නැත්තම් එහෙම පාඩමේ ප්‍රතිඵලයක් ගන්න දරුවෝ යනවා. එහෙනම් අද දැටි හරි.